ආයිබෝවන් ඔබ සැමට සුබ දවසක් ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරමින් මන් සුපුරුදු වැඩසටහන මෙන්න මෙහිම ආරම්භ කරනවා. English grammar for daily use. English grammar for daily use. වෙනදා අපි කතා කළේ spoken English for daily use. අද අපි කතා කරන්නේ English grammar for daily use. එදිනෙදා භාවිතයට ඉංග්‍රීසි ව්‍යාකරණ. එදිනෙදා භාවිතයට ඉංග්‍රීසි ව්‍යාකරණ. අද දවසේ මම කතා කරන්න යන්නේ මෙතෙක් නොකියූ රහසක් සමග the four types of questions ප්‍රශ්න වර්ග 4. මෙතෙක් නොකියූ රහසක් සමග the four types of questions ප්‍රශ්න වර්ග 4. මේක කියනකොටත් අමුත්තක් දැනෙනව නේද? මෙතෙක් නොකියූ රහසකුත් තියෙනවලු. ප්‍රශ්න වර්ග 4ක් ගැනත් කතා කරනවලු. ඔව්. ඒක තමයි අපි අද කතා කරන්න යන්නේ. මුලින්ම අපි ලොකුම ප්‍රශ්නේ විසඳගමු. මොකද්ද ප්‍රශ්නේ? පොඩි කාලේ ඉඳන් අපි අහලා තියෙන වචනයක්. QUESTIONS. මොකද්ද? question කිව්වා. මතකද? question mark කිව්වා මතකද? නමුත් ඒවා වඩාත් නිවැරදි උච්චාරණ නෙවෙයි කියලා අද දැනගන්න ඕනේ. මෙන්න නිවැරදි උච්චාරණය question. මොකද්ද? question. එහෙමනම් ඊට පස්සේ ඔයා මේක කියවන්න ඕනේ question කියලා. ප්‍රශ්න වෙන්නම් අපි බහුවචනේ නිසා s දාලා තියෙනවා questions වෙනවා. එතකොට ප්‍රශ්නාර්ථ ලකුණට මොකද්ද කියන්න ඕනේ? ලකුණට mark. එහෙමනම් ප්‍රශ්නය ගෙන දෙන ලකුණ ප්‍රශ්නාර්ථ ලකුණ වෙන නිසා question mark වෙන්න ඕනේ. පැහැදිලිද? මින් පස්සේ මේවා කියවන්න ඕනේ question කියලා. එහෙමනම් question කියන්නේ ප්‍රශ්නය. එහෙනම් ප්‍රශ්නයේ ඇතුලේ තිබ්බ ලොකුම ප්‍රශ්නයක් වුණ අපි විසඳගෙනයි පාඩමට යන්නේ. අපි මෙහිදී සාකච්ඡා කරනවා type 1 2 3 4. type එක කියලා කියන්නේ මෙතනදී වර්ගය. පැහැදිලිද? වර්ගය. එහෙමනම් පළවෙනි වර්ගයේ ප්‍රශ්න. ඒ කියන්නේ ප්‍රශ්න වර්ග රටා 4කින් අපිට ඉංග්‍රීසි භාෂාව තුළදී මුණ ගැහෙනවා. ඇත්තටම ඕගොල්ලන්ට මේවා මුණ ගැහිලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මුණ ගැහුණත් අපිට එච්චර අවබෝධයක් නැති වෙන්න පුළුවන්. මේ හතර මෙන්න මෙහෙමයි හැදෙන්නේ, මෙන්න මේවා වෙන්ව හඳුනාගන්නේ මෙන්න මේ විදිහටයි කියලා පූර්ණ අවබෝධයක් නැති වෙන්න පුළුවන්. අන්න ඒ අයට තමයි අද දවසේ පාඩම වැදගත් වෙන්නේ. ඉංග්‍රීසි භාෂාව මුල සිට ඉගෙන ගන්න සියලු දෙනාට අතිශයින්ම වැදගත් වෙන පාඩමක්. දැනටමත් යම් අවබෝධයක් තියෙන ඔයාට මේක කොහොමත් වැදගත් වෙනවා. මෙතෙක් දැනගත් කරුණු නිවැරදිද? එහෙම නැත්නම් කොයිතාක් දුරට නිවැරදිද? තව මොනවද මගේ හදාගන්න තියෙන අඩුපාඩු? මම මොනවද තව තවත් ඉගෙන ගන්න තියෙන්නේ කියන එක ඔයාලට මේ පාඩම අවසන් වෙනකොට අනිවාර්යයෙන්ම දැනගන්න ලැබෙනවා. එසේ නොවුනොත් ඔබ කවදාවත් මගේ වීඩියෝ මින් ඉදිරියට නරඹන්න එපා. අතහැරලා දාන්න. තේරුමක් නැහැ. ඔබ දැනට subscribe කරලා තියෙනවා නම් unsubscribe කරලා දාන්න. නමුත් මම ඔබෙන් එක කාරුණික ඉල්ලීමක් කරනවා. මේ පාඩම ආරම්භයේ සිට අවසානයේ දක්වා හොඳින් ශ්‍රවණය කරන්න, හොඳින් නරඹන්න. අනිවාර්යයෙන්ම ඔයාට අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න මේ පාඩම ඇතුලේ තියෙනවාමයි. මොකද හේතුව මම සියල්ල උගන්වන්නේ තාර්කිකව ඔප්පු කරමින්. ඒ නිසා මෙන්න මේ ගැන පූර්ණ විශ්වාසය තියාගෙන ඔයා පාඩමේ මුල ඉඳන් අවසානයේ දක්වා හොඳින් නරඹන්න, හොඳින් ශ්‍රවණය කරන්න ඕනි. එහෙමනම් ඒ දේ ඔයා හොඳට කළොත් ඔබට අත්වන ප්‍රතිඵලය නියත වශයෙන්ම ජයග්‍රාහී ප්‍රතිඵලයක් වෙනවාමයි. ඒ කියන්නේ ඔයා මේක පටන් ගන්න කලින්, මේ වීඩියෝ බලන්න කලින් හිටපු ඔයාගේ ඉංග්‍රීසි දැනුම නෙමෙයි නියත වශයෙන්ම මේ වීඩියෝ අවසානයේදී ඔබට ලැබෙන්නේ. එහෙම නැත්නම් ඔබගේ ඉංග්‍රීසි දැනුම නියත වශයෙන්ම ඊටාම උසස් තැනකට පත් වෙනවා නියතයි. ඒ නිසා ඒ කාරුණික ඉල්ලීම අහක දාන්න එපා. මොකද හේතුව මේ දේ කරන්නේ ඔයා වෙනුවෙන්ම නිසා හොඳින් බලන්න, හොඳින් ශ්‍රවණය කරන්න. ඒ ඉල්ලීමත් සමගින් අපි පළවෙනි වර්ගයේ වාක්‍ය රටාවට යනවා. type 1 පළවෙනි වර්ගය verbal questions කියලා තියෙනවා. verbal questions කියලා තියෙනවා. මොකද්ද මේ verbal questions කියලා කියන්නේ? දැන් verb කියන වචනේ ඔයාලා දන්නවා. verb කියන්නේ ක්‍රියාපදය. එහෙමනම් verbal questions කියලා කියන්නේ
ක්‍රියාපදයකින් හටගත් ප්‍රශ්න. ක්‍රියාපදයකින් හටගන්නා ප්‍රශ්න. අපිට එහෙම සරල අර්ථකථනයක් දෙන්න පුළුවන්. නමුත් මතක තියාගෙන ඉන්න verbal කියන වචනේ ඉංග්‍රීසි භාෂාවේ භාවිතා කරන්නේ ක්‍රියාපදයකින් හටගන්නා කියන අර්ථය සඳහාම නොවේ. එය නිතර දෙවේලේ භාවිතා වෙන අවස්ථා තව ගණනාවක් තියෙනවා. හැබැයි එතනදී අර්ථය වෙන්නේ වාචික වචන වලින් කියන අර්ථය ගෙන දෙනවා. දැන් ඔහොම කිව්වට පූර්ණ අවබෝධයක් ඉන්නේ නැහැ නේද? අපි නිතර දෙවේලේ භාවිතා කරන එක්තරා වාක්‍යංශයක් කියලා බලමු. අපි අහලා තියෙනව නේද? වාචික sannivedanaya කියලා. වාචික sannivedanaya. අන්න එතනදී වාචික කියන්නේ අපි කාටත් තේරෙනවනේ වචන වලින් කියන එක. අන්න එහිදී අපි භාවිතා කරන්නේ එතනදී කියන්නේ verbal communication කියලා. වාචික sannivedanayට අපි කියන්නේ verbal communication කියලා. එතකොට බලන්නකෝ එතන අර්ථය ක්‍රියාපද වලින් sannivedanaya නෙමෙයි නින්නේ. ක්‍රියාපද හා සම්බන්ධ sannivedana කියන අර්ථයක් නෙවෙයිනේ. වාචික sannivedana කියන වාක්‍යාංශය අපි නිර්මාණය කර ගැනීමේදී නියත වශයෙන්ම අපි භාවිතා කරන්න ඕනේ verbal කියන වචනේ දාලා verbal communication කියලා. වාචික sannivedana සහ වාචික නොවන sannivedana. verbal communication ඒ වගේම non verbal communication කියලා තියෙනවා. මෙහෙම වචන දෙකක් තියෙනවා. එකක් verbal communication වාචික sannivedana NON මුලට එකතු කරලා non verbal communication වාචික නොවන sannivedanaya කියලා තියෙනවා. ඉතින් කෙසේ වෙතත් verbal කියන වචනේ එතනදී භාවිතා කරන්නේ වාචික කියන අර්ථය සඳහායි. ඉතින් වාචික කියන්න නම් oral කියන වචනයක් තියෙනවා නේද? දැන් බලන්නකෝ written test, oral test. written test, oral test. written test කියන්නේ write, wrote, written. එතකොට written test කියලා කියන්නේ ලිඛිත පරීක්ෂණය. ලිඛිත පරීක්ෂණය. oral test කියලා කියන්නේ වාචික පරීක්ෂණය. වාචික පරීක්ෂණය. ඉතින් එතනදී oral කියලා යොදන්නේ වාචික කියන්න. ඉතින් මේ සියල්ල ගැන සාකච්ඡා කළොත් පාඩම අනවශ්‍ය පරිදි දීර්ඝ වෙනවා. මේ මොහොතේදී අපිට ප්‍රමාණවත් වෙනවා verbal කියන එකේ තේරුම දැන ගැනීම. ඒ නිසා verbal කියන්නේ වාචික, අනිත් තේරුම තමයි ක්‍රියාපදයකින් හටගන්නා වූ කියන තේරුම. ඉතින් මේ පාඩමේදී අපිට වැදගත් වෙන්නේ ක්‍රියාපදයකින් හටගන්නා වූ කියන අර්ථය. එහෙමනම් verbal questions කියලා කියනවා පළවෙනි වර්ගයට. මොකද්ද කියන්නේ verbal questions කියලා. ඇයි මේ නම ලැබුණේ කියලා මම තාර්කිකව ඔයාලට ඔප්පු කරලා පෙන්නනවා. ඒ වගේම මෙයාට තව නමක් කියනවා. මේ ප්‍රශ්න රටාවට තව නමක් කියනවා. yes no questions කියලා. මොකද්ද? yes no questions කියලාත් කියනවා. මතකනේ වචනය question. හරි නේද? yes no questions කියලා කියනවා. එතකොට මේවා ඔයාලා අහලා තියෙනවා. ඇයි එහෙම වෙන්නේ කියන එක තමයි අද තවදුරටත් මම කියලා දෙන්නේ. එහෙමනම් අපි වැඩි වේලා නොගෙන මේ අවස්ථාව ගැන සාකච්ඡා කරමු දීර්ඝ වශයෙන්. මෙන්න මේ විදිහට. දැන් මේවා තේරුම් ගන්න අපි උදාහරණ වාක්‍ය කිහිපයක් බලමු. Number 1, do you eat meat? Do you eat meat? ඔයා මස් කනවද? Don't you eat meat? ඔයා මස් කන්නේ නැද්ද? ඔයා මස් කන්නේ නැද්ද? Do you eat meat? ඔයා මස් කනවද? Don't you eat meat? ඔයා මස් කන්නේ නැද්ද? දැන් පැහැදිලිද? හොඳයි. දැන් බලන්නකෝ මේ වාක්‍ය දෙකේම මුලට යෙදিলা තියෙන්නේ ක්‍රියාපද දෙකක්. මොකක්ද? එකක් do, අනික do එකට not එකතු කරලා don't බවට පත් කරලා. එහෙමනම් අදාළ උපකාරක ක්‍රියාව do ඊළඟට අපි කරලා තියෙන උපකාරක ක්‍රියාවට not දාලා don't නිර්මාණය කරලා මුලට අරගෙන ප්‍රශ්නයක් අහනවා. මුලින් අහන්නේ යථාර්ථයේ ප්‍රශ්නයක්, දෙවනුව අහන්නේ නැතාර්ථයේ ප්‍රශ්නයක්. යථාර්ථයේ ප්‍රශ්නයට ඉංග්‍රීසියෙන් කියනවා positive question කියලා. මතකනේ වචනේ question. නැතාර්ථයේ ප්‍රශ්නයට කියනවා අපි negative question කියලා. negative question කියලා. ඉතින් මේ positive question එකයි negative question එකයි හදාගන්න මේ වෙලාවේ උදව් අරගෙන තියෙන්නේ do කියන උපකාරක ක්‍රියාවෙන්. එහෙමනම් මෙන්න මේ වාගේ උපකාරක ක්‍රියාවක් මුලට අරගෙන අහන සියලුම ප්‍රශ්න වලට අපි කියනවා verbal question එකක් කියලා. එහෙමනම් මෙතන do you eat meat කියන්නේත් don't you eat meat කියලා අහන්නේත් මේ දෙකම verbal questions ගණයට තමයි ඉති වෙන්නේ. හේතුව උපකාරක ක්‍රියාවක් වන do මෙතනදී භාවිතා කරලා තියෙනවා. තව දුරටත් කියනවා නම් ක්‍රියාපදයක් තමයි මේ ප්‍රශ්නය අහන්න යොදාගෙන තියෙන්නේ. අන්න ඒ නිසා මේකට කියනවා verbal question එකක් කියලා. මේ ප්‍රශ්නය අහන ප්‍රශ්නය කොච්චර කෙටිද කොච්චර දිගද කියන එක අදාළ වෙන්නේ නැහැ. අදාළ වෙන එකම කාරණාව තමයි ප්‍රශ්නය අහන්න භාවිතා කරන්නේ ක්‍රියාපදයක්ද යන වග.
එහෙමනම් ක්‍රියාපදයක් භාවිතා කරන බැවින් අපි ඒකට කියනවා verbal question එකක් කියලා. ඉතින් verbal questions හැදෙන්නේ do don't විතරක්ම භාවිතා කරලා නෙවෙයි. මේ බලන්නකො මේ උදාහරණය. Does she know English? Does she know English? ඇය ඉංග්‍රීසි දන්නවද? මම මෙතනදී DOES උච්චාරණය කළේ ටිකක් කට විවෘතව. මොකද්ද? does කියලා කියන්නේ. ඇත්තටම මේක අපි ඉගෙන ගත්තේ නම් ඔහොම නෙමෙයි නේද? does කියලා ඉගෙන ගත්තේ. ඒ මදිවට does එකට not දැම්මොත් doesn't කියලා ඉගෙන ගත්තා. ප්‍රශ්නේ තියෙන්නේ පසුකාලීනව අපි මේවා වඩාත් නිවැරදි උච්චාරණය ඩික්ෂනරි භාවිතා කරනකොට උච්චාරණය හොයලා බලනකොට වඩාත් නිවැරදි උච්චාරණයක් නම් ඒවා නෙවෙයි කියලා අපිට වැටහෙනවා. ඒ නිසා ඒ වඩාත් නිවැරදි උච්චාරණයට කියනවා නම් මේක does නෙවෙයි කියවන්න ඕනේ does කියලා. එහෙනම් doesn't නෙවෙයි කියවන්න ඕනේ doesn't කියලා. පැහැදිලිද කියන දේ? හොඳයි. ඒකත් මතක තියාගෙන අපි වැඩේ පටන් ගමු නැවත. Does she know English? ඇය ඉංග්‍රීසි දන්නවද? ඇය ඉංග්‍රීසි දන්නවද? Does she know English? ඇය ඉංග්‍රීසි දන්නවද? Doesn't she know English? ඇය ඉංග්‍රීසි දන්නේ නැද්ද? Doesn't she know English? ඇය ඉංග්‍රීසි දන්නේ නැද්ද? ඉතින් මේ ප්‍රශ්න දෙක අහන්න. මොකක්ද? යථාර්ථී ප්‍රශ්නය positive question. නැතාර්ථී ප්‍රශ්නය negative question. ඉතින් මේ ප්‍රශ්න දෙක අහන්නම භාවිතා කරලා තියෙන උපකාරක ක්‍රියාව මොකක්ද? does. මොකක්ද? does. එහෙමනම් මේ වාක්‍ය දෙක ප්‍රශ්නයක් බවට පත් කරලා තියෙන්නේ ක්‍රියාපදයක් උපයෝගී කරගෙන. මොකද්ද මේ වෙලාවේ භාවිතා කරලා තියෙන්නේ? does සහ doesn't. එහෙමනම් මේකත් නියත වශයෙන්ම මොකක්ද? verbal question එකක් බවට පත් වෙනවා. පැහැදිලි නේද? Okay, let's look at the third example, right? Did you go there? Did you go there? ඔයා එහෙ ගියාද? ඔයා එහෙ ගියාද? Didn't you go there? Didn't you go there? ඔයා එහෙ ගියේ නැද්ද? ඔයා එහෙ ගියේ නැද්ද? මෙතනදී did සහ didn't භාවිතා කරන්නේ නියත වශයෙන්ම අතීත කාලයට අයිති ප්‍රශ්නයක් අහනකොට. did සහ didn't කොහේ හරි දැක්කොත් ප්‍රශ්නයක් අහනකොට නියත වශයෙන්ම ඒක අතීත කාලයි කියලා හිතාගන්න. තව පැත්තකින් කියනවා නම් කෙනෙක් අපෙන් did කියලා හෝ didn't කියලා යොදාගෙන ප්‍රශ්නයක් අහනවා නම් නියත වශයෙන්ම ඔයා දැනගන්න ඕනේ මේ අහන්නේ අතීත කාලයට අයිති ප්‍රශ්නයක්. එහෙනම් මං ඒකට ගැලපෙන විදිහට තමයි උත්තර දෙන්න ඕනෙත් කියලා. හොඳයි. දැන් අපි කතාව ඕක නෙවෙයිනේ. අපි මේ වෙලාවේ කතා කරන්නේ මොකද්ද? ප්‍රශ්න වර්ග ගැන. නමුත් අපි මෙවැනි අත්‍යවශ්‍යම සාකච්ඡා කළ යුතු දේ ගැනත් කතා නොකරම බෑ නේද? ඒ වගේම බලන්නකෝ මේ THERE කියන වචනය අපි මේක උච්චාරණය කරන්නේ පොඩි කාලේ ඉඳන් දෙයා කියලා. නමුත් මේවා නිවැරදි උච්චාරණ ක්‍රම නෙවෙයි. නිවැරදි උච්චාරණය වෙන්න ඕනේ there. මොකද්ද? there. මම මේත් එක්කම තව වචනයක් කියන්නම් where. WHERE T කපලා W දැම්මා කියලා හිතන්න. එතකොට මොකද්ද වචනේ? where. හැබැයි අපි කියන්න පුරුදු වෙලා තියෙන්නේ මොකද්ද? where කියලා. where කියලා. මේවා නිවැරදි උච්චාරණ ක්‍රම නෙවෙයි. එහෙමනම් අපි දැනට දන්න දේ වඩාත් නිවැරදි විදිහට තහවුරු කරගෙන හොඳට මතක තියාගන්නත් මගේ පාඩම් මාලාව ඕගොල්ලන්ට බෙහෙවින්ම පිටිවහලක් වෙන බව නම් අනිවාර්ය මගේ විශ්වාසයයි. මම හිතනවා ඒක ඕගොල්ලන්ටත් දැනෙනවා ඇති. ඒකනේ ඕගොල්ලෝ මාත් එක්කම රැඳිලා මේ වීඩියෝ නරඹන්නේ නේද? හොඳයි. එහෙමනම් THERE මේක උච්චාරණය කරන්නේ කොහොමද අපි? there. there කියන්නේ මොකද්ද? එහෙ, ඔහෙ, එතන, ඔතන කියන අර්ථ ගැනීම සඳහා. නැවත කියන්න. එහෙ, ඔහෙ, එතන, ඔතන වැනි අර්ථ ගැනීම සඳහා තමයි there භාවිතා කරන්නේ. ඉතින් මෙයාගේ විරුද්ධ පදේ මොකක්ද? හරිම ලේසි. මුලින් තියෙන T එක අයින් කරන්න. මුලින් තියෙන T එක නැතුව කියන්න. එතකොට මොකද්ද වචනේ? HERE here. here දැක්කද කියනදී? here කියන්නේ මෙතන. මෙතන, මෙහෙ කියන අර්ථ ඔක්කොම තියෙනවා here කියන වචනේ. ඉතින් here කියන වචනේට T මුලට දාපු ගමන් there වෙනවා. here කියන වචනේට T මුලට දැම්මොත් there වෙනවා. ඒ වගේම දැන් විරුද්ධ පද දෙකකුත් අපි ඉගෙන ගත්තා. නේද? here කියන්නේ මෙතන, there කියන්නේ උතන. ඔහෙ. පැහැදිලිනේ? හොඳයි. ඒ වගේම මම කියවනේ මේ there කියන වචනේ T කපලා W දැම්මොත් මොකද්ද කියන්නේ? where. where කියන්න එපා. කොහෙද කියන අර්ථය සඳහා වචනයක් පාවිච්චි කරන්නේ. ඔයා කොහෙද යන්නේ? where are you going? නමුත් නිවැරදි උච්චාරණය where නෙමෙයි. where. හොඳයි. ඒකත් මතක තියාගෙන ඉන්නකෝ. එතකොට ඒක අහන්න ඕනේ where are you going කියලා. පැහැදිලි නේද? හොඳයි. ඒව දැනගෙන අපි නැවතත් පාඩමට එමු. මෙතනදී මේ ප්‍රශ්න අහන්න මොකද්ද භාවිතා කරලා තියෙන ක්‍රියාපදය? did සහ didn't. එහෙමනම් නියත වශයෙන්ම මේකත්
verbal question එකක් වෙනවා. මොකද්ද වෙන්නේ? verbal question එකක්. ක්‍රියාපදයකින් හටගත්ත ප්‍රශ්නයක් බවට පත් වෙනවා. Okay. Then look at the fourth example. Are you ready? Will she come here? Will she come here? ඇය මෙහි ඒවිද? Will she come here? ඇය මෙහි ඒවිද? මේ ප්‍රශ්නයක් අහන ස්වරූපයත් ඉගෙන ගන්න ඕනේ. පුහුණු වෙන්න ඕනේ මතකනේ. ඉගෙනගෙන විතරක් මදි. පුහුණු වෙලා මතක තියාගෙන ඉන්න ඕනේ. Will she come here? ඇය මෙහි ඒවිද? අපි ඒක නැතාර්ථයෙන් අහන්නේ කොහොමද? will එකට not එකතු කරපුවාම මොකක්ද හැදෙන්නේ? want කියලා පදයක් හැදෙනවා. එහෙමනම් won't she come here? ඇය මෙහි එන්නේ නැති වෙයිද? ඇය මෙහි එන්නේ නැති වේවිද? won't she come here? හොඳයි. මේ ප්‍රශ්න අහන්න අපි භාවිතා කරලා තියෙන්නේ will කියන උපකාරක ක්‍රියාපදේ. එහෙමනම් මේ ප්‍රශ්නයක් නියත වශයෙන්ම මොකද්ද? verbal question එකක් බවට පත් වෙනවා. Is she going now? ඇය දැන් යනවද? ඇය දැන් යනවද? ඇය දැන් යමින් ඉන්නවද කියලා අහන්නත් පුළුවන්. ඇය දැන් යමින් ඉන්නවද කියලා අහන්නත් පුළුවන්. Is she going now කිව්වොත්. ඇය දැන් යමින් ඉන්නවද? Isn't she going now? ඇය දැන් යමින් ඉන්නේ නැද්ද? ඇය දැන් යමින් ඉන්නේ නැද්ද? ඒ කියන්නේ මේ වෙලාවේ එයා යන්නේ නැද්ද? යමින් නෙවෙයිද ඉන්නේ කියලා අහන්නේ. තව තේරුමක් තියෙනවා. ඇය දැන් යන්නේ නැද්ද? දැන් මේ ප්‍රශ්න අහන්න මොකද්ද භාවිතා කරලා තියෙන්නේ? is සහ isn't කියන. ඒ කියන්නේ is එකට not දැම්මොත් isn't වෙනවා. මේකත් උපකාරක ක්‍රියාවක්. ඒ නිසා නියත වශයෙන්ම මේක මොකද්ද? verbal question එකක්. මේක ඉතින් ඔයාලට හරියට සරලව තේරෙනවා. පැහැදිලි. නමුත් ඔන්න මෙතෙක් නොකියු තවත් රහසක් මං කියලා දෙන්න යනවා. ප්‍රධාන රහස පස්සේ කියන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ මාත් එක්ක රැඳිලාම ඉන්න ඕනේ. ඒ වගේම ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නෙවෙයි නම් බලන්නේ කරුණාකරලා subscribe කරන්න. මේ පාඩම් වල වටිනාකම තේරෙන්නේ ඕගොල්ලන්ට එන්න ඉදිරියට. ඒ වගේම මගේ channel එකේ අනෙක් වීඩියෝ නරඹන්න ඕනේ. දැනට මම 65ක් වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ඒව නරඹනකොට සැබෑ උවමනාවෙන් කැපවීමෙන් සූදානමින් නරඹනවා නම් ඕගොල්ලන්ගේ ජීවිතයේ විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂා දැනුම අනිවාර්යයෙන්ම වෙනතකට යොමු වෙනවාමයි. යහපත් විදියට ඉතා උසස් තැනකට එනවාමයි. ඔයා ඒව බලලා ඒ අත්දැකීම ඔයා විසින්ම විඳලා බලන්න. එතකොට ඔයාට මං කියන දේ තේරෙයි. ඉතින් මෙන්න එක රහසක්. ප්‍රසිද්ධ විශේෂ වැදගත්කමකින් යුක්ත රහසක්. දැන් බලන්න is she going now කියපුවාම අපිට හිතෙන්නේ මොකක්ද? එයා දැන් යමින් ඉන්නවද කියලා නේද? ඔව්. මතක තියාගන්න දෙවෙනි විශේෂ වූ තේරුමක් මෙතන තියෙනවා. මේ කියන්නේ එයා දැන් යනවද? එසේ යන්න සූදානමින්ද ඉන්නේ කියන අර්ථය. When we talk about a planned action which is going to be happen in the near future. දැනටමත් සැලසුම් කරලා තියෙන යම් ක්‍රියාවක්. ඒක තව ස්වල්ප මොහොතකින් වෙන්නත් පුළුවන්. සිද්ධ වෙන්න යන දෙයක් වෙන්නත් පුළුවන්. හරි? අන්න එවැනි දෙයක් ගැන කතා කිරීමේදීත් අපි පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ කියන වාක්‍ය රටාව. මේකට කියන්නේ අපි මොකද්ද tenses පාඩමේදී? present continuous tense කියන එක. තවදුරටත් සරල කළොත් is am are කියන උපකාරක ක්‍රියාපද තුනෙන් එක්කෙනෙක් එක්ක ප්‍රධාන ක්‍රියාපදයට ing දාලා going playing dancing වැනි ක්‍රියාපදයක් භාවිතා කිරීමේ ව්‍යාකරණ නීතියට තමයි කියන්නේ present continuous tense කියලා. ඉතින් මේ වාක්‍ය රටාවේ වාසි මොකක්ද කියලා අහුවොත් ශිෂ්‍යයෙකුගෙන් සාමාන්‍යයෙන් ගත්ත ගමන් කියන්නේ මේ මොහොතේ වෙමින් හෝ කරමින් තියෙනා වූ සියලු ක්‍රියා present continuous tense එකෙන් පැවසිය යුතුයි කියලා. වැඩේ හරි. ප්‍රශ්නේ තියෙන්නේ ඕක හරියට හරියන්නේ නැහැ. තව ප්‍රධාන භාවිතයන් දෙකක් ඔබ දැනගත යුතුමයි. මම මේ මොහොතේදී යලි මතක් කිරීමක් කරන්නම් මේ භාවිතයන් දෙක මොකක්ද කියලා. මීට අමතරව දෙවෙනි භාවිතය තමයි මේ දිනවල මේ දවස්වල කරමින් තිබෙන්නා වූ දේවල්. తాවකාලිකව මේ දිනවල මේ දවස්වල කරමින් තිබෙන්නා වූ දේවල්. සරල උදාහරණයක් කිව්වොත් මේ දවස්වල මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. දැන් එවැනි අදහසක් බලන්න. මේ දවස්වල මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. දැන් එයා කරමින් ඉන්නා වූ යම් ක්‍රියාවක්. හැබැයි මේ මොහොතේ නෙමෙයි කරන්නේ. මේ දිනවල සතියක් දෙකක් තිස්සේ වෙන්න පුළුවන්, මාසයක් හමාරක් තිස්සේ වෙන්න පුළුවන්. යම් කෙටි කාලීනව කරමින් තියෙනා වූ ක්‍රියාවක් සම්බන්ධවයි කියන්නේ. ඉතින් නියත වශයෙන්ම ඉංග්‍රීසි භාෂාවේ භාවිතා කරන්න ඕනේ present continuous tense එකමයි. මොකක්ද? is am සමග ප්‍රධාන ක්‍රියාවට ing දාපු වාක්‍ය රටාව. ඒ අනුව මේ දවස්වල මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා කියලා කියන්නේ කොහොමද? these days මතකද තනිපදය? nowadays. මේක කලින් වීඩියෝ වල මම උගන්වලා තියෙනවා. these days මේ දවස්වල එහෙම නැත්නම් තනි වචනයක් තියෙනවා nowadays. දැන් දාලා මොකද කියන්නේ?
I'm learning English කියලායි කියන්න ඕනේ. I'm learning English. දැන් මම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන නම් කියන්නේ I'm learning English now. I'm learning English now. මේ දවස්වල ඉගෙන ගන්න ඕන now කියන වචනේ අයින් කරලා these days එහෙම නැත්නම් nowadays දාන්න. එතකොට කොහොමද කියන්නේ? I'm learning English these days. එහෙම නැත්නම් I'm learning English nowadays. දැන් පැහැදිලි නේද? එහෙනම් මේ දිනවල යම් කාලච්ඡේදයක් තිස්සේ తాවකාලිකව කරමින් ඉන්නා වූ ක්‍රියාවන් ගැන කතා කරද්දිනුත් අපි අනිවාර්යෙන් භාවිතා කරන්න ඕනේ present continuous tense එකමයි. ඉතින් මෙන්න තුන්වෙනි ප්‍රධාන භාවිතය. මොකද්ද? අපි තව ස්වල්ප මොහොතකින් හෝ දවස් දෙක තුනකින් සතියකින් මාසෙකින් සමහරවිට අවුරුද්දකින් කරන්න බලාපොරොත්තුෙන් සිටින දැනටමත් සැලසුම් කරගෙන තියෙන ක්‍රියාවක්. අපි සරලව මෙහෙම කියමුකෝ. ඔයා හෙට උදේට කොළඹ යන්න ලෑස්ති වෙලා ඉන්නවා කියලා හිතන්න. ඔයා හෙට උදේට කොළඹ යන්න ලෑස්ති වෙලා ඉන්නවා. දැන් ඔයාගේ සැලැස්මක් ඒක. ඔයා හෙට කොළඹ යනවා නේද? ඕක තමයි ඔයාගේ සැලසුම. දැනටමත් ඔයා සැලසුම් කරගෙන. හැබැයි අනාගත සැලසුමක් තාම ගියේ නෑනේ. නේද? ඉතින් ඒක කියන්නත් ඕනේ නියත වශයෙන්ම ඉංග්‍රීසි භාෂාවේදී මෙන්න මේ කියන වාක්‍ය රටාවෙන්. මොකද රටාව? present continuous tense එකෙන්මයි. තවදුරටත් සරල කරනවා is am ආ සමග අදාළ ක්‍රියාවට අදාළ ප්‍රධාන ක්‍රියාවට ing භාවිතා කිරීම. මම හෙට කොළඹ යනවා. I am going to Colombo tomorrow. I am going to Colombo tomorrow කියලායි කියන්න ඕනේ. I will go කියලා නම් නෙවෙයි. ඒක කිව්වොත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියන්න බැරි කමක් නැහැ. I will go to Colombo කිව්වොත් I will go to Colombo tomorrow කිව්වොත් යන්නත් ඉඩ තියෙනවා නොයන්නත් ඉඩ තියෙනවා කියන අර්ථය එනවා. මොකද ඒකෙන් එහෙම අදහසක් තියෙනවා. නමුත් ඔබ දැනටම if you have already planned to go to Colombo tomorrow, so you had to use the present continuous tense for that purpose. Can you understand? ඉතින් ඔයා දැනටමත් කොළඹ යන්න සූදානමින් නම් ඉන්නේ. ඔබ සූදානම් කරගත්ත දෙයක් සැලසුම් කරගෙන ඉන්න ක්‍රියාවක් නිසා ඔබ අනිවාර්යෙන් භාවිතා කරන්න ඕනේ present continuous tense එක. ඔයා ඒ අදහස ප්‍රකාශ කරන්න ඕනේ ඉංග්‍රීසියෙන් මෙහෙමයි. කොහමද? I am going to Colombo tomorrow. I am going to Colombo tomorrow. මන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? වැඩි තේරුණාද? හොඳයි. තේරුණා නම් මෙන්න මේක කියන්නේ. මම දැන් කොළඹ යමින් ඉන්නවා කියලා කියන්න බලන්න. I am going to Colombo now. මොකද කලේ? now කියන පදේ දැම්මා. I am going to Colombo now. දැන් ඔයාලා කියන්නේ මොන හරි විශේෂ රාජකාරී කටයුත්තකට මේ දවස්වල ඔයාලට කොළඹ යන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් දිනපතා මෙහි ඉඳන් යනවා කොළඹ. ඔබ ඉන්න ප්‍රදේශයේ ඉඳන් කොළඹ යනවා. හැබැයි සදාකාලිකව යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. తాවකාලික යම් අවශ්‍යතාවයක් සඳහා තමයි මේ යන්නේ. දැන් ඒක කියමු බලන්න. මේ දවස්වල මම කොළඹ යනවා. ඒක කොහොමද කියන්නේ? ඒකත් අර විදිහටමයි. I am going to Colombo. හැබැයි now කියන්න එපා. now කිව්වොත් දැන් එතකොට ඔයා යමින් ඉන්නවා. හැබැයි now අයින් කරලා දානවා අපි nowadays. nowadays ඕකටම a දාලා days. nowadays දැම්මා. දැන් මොකද වචනේ? මම මේක කලින් උගන්වලා තියෙනවා. ඒකයි මම මේ වෙලාවේ ඒවා ඔයාලට තිරේ දිස් වෙන්න සලස්වන්නේ නැත්තේ. මොකද ඔයාලා පරණ වීඩියෝ බැලුවද කියන එකත් උතරින් හොයාගන්න පුළුවන්. ඉතින් බැලුවේ නැත්නම් කරුණාකරලා ඒව බලන්න ඕනේ. නේද? ඉංග්‍රීසි හොඳට ඉගෙන ගන්න කෙනෙක් පිළිවෙලට වැඩ කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන ඔක්කොටම කලින්. ඉංග්‍රීසි නෙමෙයි මොන දේ ඉගෙන ගන්නත් කලින්. එහෙම පිළිවෙලට වැඩක් කරන අයට කොහොමවත් වරදින්න හේතුවක් නැහැ. එහෙමනම් කරුණාකරලා ඕගොල්ලෝ ඒ දේවලුත් අනිවාර්යෙන් අරබන්න. nowadays කියලා යොදනවා නේද? එහෙම නැත්නම් those days. දැන් කියමු වාක්‍ය. මම මේ දවස්වල කොළඹ යනවා. කොහොමද කියන්නේ? I am going to Colombo nowadays. I am going to Colombo nowadays. එහෙම නැත්නම් I am going to Colombo these days. දැන් පැහැදිලිද? වෙනස් වුණේ අග වචනේ විතරයි. ක්‍රියාපදයේ යෙදෙන නීතිය වෙනස් වුණේ නැහැ. අපි හිතමු මම හෙට කොළඹ යනවා. මම හෙට කොළඹ යනවා. ඕන්න දැන් සැලසුමක්. පැහැදිලිද? ඒක කියන්නත් ඕනේ ওই විදිහටමයි. කොහොමද කියන්නේ? I am going to Colombo tomorrow. I am going to Colombo tomorrow. දැන් මොකද වෙනස? now කියන වචනේ වෙනුවට nowadays දැම්මා. එහෙම නැත්නම් these days දැම්මා. ඒ වෙනුවට දැන් tomorrow දැම්මා. tomorrow දැම්මා. දැන් ඒ වුණාට මුල් ක්‍රියා ස්වරූපයේ වෙනස් වුණාද? නැහැ. වෙනස් වුණාද? නැහැ. නැවතත් මතක් කරගෙන යන්න. හදන්න. මනෝමයෙන් හදලා කියන්නේ කොහමද? මම දැන් කොළඹ යනවා. I am going to Colombo now. මේ දවස්වල මම කොළඹ යනවා. I am going to Colombo nowadays. එහෙම නැත්නම් these days. මම හෙට කොළඹ යනවා.
සැලසුම් කරගෙන ඉන්නවා. එහෙනම් කොහොමද කියන්නේ? I am going to Colombo tomorrow. I am going to Colombo tomorrow. මෙන්න මේ ව්‍යාකරණ නීතියෙන් present continuous tense එකෙන් මෙහෙම වැඩ තුනක් ගන්නවා කියලා ඇත්තටම දන්නේ සමාජයේ කීයෙන් කී දෙනාද? අවම වශයෙන් අපේ පාසල් කාලේදීවත් මේ තුනම එකවර උගන්වලා තියෙනවද? මට නෑ. මං හිතනවා අපෙන් ඉගෙන ගන්න බොහෝ දරුවන් ලොකු කුඩා ඒ වගේම වැඩිහිටි විවිධ වෘත්තිකින් ඉගෙන ගන්නවා. නමුත් ඔවුන්ගෙන් අපි අහලා බලනකොට ඔවුන් කියන්නේ එහෙම දෙයක් අපි දැනගෙන හිටියේ නෑ කියලායි. එහෙනම් බහුතරයක් මේ ගැන දන්නේ නෑ. ඔබත් ඒ අතරින් කෙනෙක් නම් ඔබව අපහසුතාවයට පත් කරන්න නෙවෙයි මම මේ දේ කිව්වේ. ඔබට සත්‍ය වටහා දෙන්න. ඒ වගේම ඔබ නිවැරදි පුජ්‍යලෙකු කරන්න. ඔබට දැනට තියෙන දැනුම දැන් තියෙන මට්ටමට වඩා ඉතාම ඉහළ තැනකට ගන්න. දැන් ඔයාලට මේවා විශ්වාස කරනවද නැද්ද කියලා ගැටලුවක් වෙන්න පුළුවන්. ඕනෑම පොතක් කරන් බලන්න. ඕනෑම මහාචාර්යවරයෙකු මුණ ගැහිලා බලන්න. ඕක තමයි පරම සත්‍ය. ඒක නිසා ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපි එක තැනකදී ඉගෙන ගන්න ඕන දේවල් පිළිවෙලට සමහර විට ඉගෙනගෙන නැහැ. අපිට තැනින් තැන හමු වෙන්නේ. එතකොට ඒක පිළිවෙලට දාගන්න දන්නෙත් නැහැ. ඒක සාධාරණයි. මොකද ඉංග්‍රීසි හොඳට දන්නෝ නම් අපි තව තුනටත් ඒක ඉගෙන ගන්න යන්නේ නෑනේ. නොදන්න නිසානේ අපි ඉගෙන ගන්නේ. ඉතින් එවැනි කෙනෙකුට මෙන්න මේ විදියට පිළිවෙලට කියලා දෙන්න ඕන කියන එකයි මගේ මතය. ඒ අනුව තමයි සමන්යාපා YouTube channel එක ඔබට සම්පූර්ණයෙන්ම නොමිලේ සේවයක් පිණිස මේ විදියට වැඩ කටයුත්තක් කරගෙන යන්නේ. මගේ වීඩියෝ එහෙම නැත්නම් මගේ පාඩම් මාලාව නරඹන ශ්‍රවණය කරන දෙස් විදෙස් බොහෝ පිරිසක් ඉන්න බව Google Analytics check කරනකොට බොහොම පැහැදිලිව පේනවා. ඒ නිසා ඒක දිනෙන් දින වර්ධනය වෙනවා පේනවා. ඒ නිසා ඕගොල්ලෝ සියලු දෙනාටම බොහොම ස්තුතියි. ඒ වගේම මෙන්න මේ පරම සත්‍ය ඔබ හරියට අවබෝධ කරගෙන ඉගෙන ගන්නට ඕනි. ඔබ මින් ඉදිරියට දැනගන්න ඕනේ present continuous වාක්‍යයක්. ඒ කියන්නේ is am are සමග ප්‍රධාන ක්‍රියාවට ing යොදලා භාවිතා කරන ව්‍යාකරණ නීතිය අවශ්‍යතා තුනක් ඉටු කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම භාවිතා කළ යුතු වේ කියලා. මොකද පළවෙනි එක මේ මොහොතේ සිදුවෙමින් පවතින ක්‍රියා. දෙක මේ දිනවල මේ දවස්වල తాවකාලිකව සිදු කරමින් තියෙන ක්‍රියා. තුන්වෙනි එක අනාගත සැලසුමක් ගැන කතා කරන්නට අනිවාර්යයෙන් භාවිතා කරන්නෙත් ඕකමයි. ඉතින් verbal questions ගැනයි කතා කරමින් හිටියේ. නමුත් ඒ මොහොතේදී ඇති වුණ මේ ප්‍රශ්නයක් මම ඊටාම හොඳින් නිවැරදිව ඕගොල්ලන්ට පැහැදිලි වන තරමට ප්‍රමාණවත් කරුණු දැක්වීමක් කළයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාට තාමත් මේ පිළිබඳව යම් ගැටලුවක් තියෙනවා නම් ඔයා හොයලා බලන්න. මම tenses පාඩමේදී උගන්වලා තියෙනවා present continuous tense. නැවත කියන්න present continuous tense එක කොහොමද අපි භාවිතයට ගන්නෙ? ඒකෙන් වැඩ ගන්නා වූ ආකාරය එහෙම නැත්නම් ඒකේ ප්‍රයෝජනෙට ගන්නා වූ ආකාර 100%ක්ම අඩු නැතුව හොඳින් පැහැදිලි කිරීම කරලා තියෙනවා. මොකද්ද පාඩම? ඔව් present continuous tense. tenses පාඩමේ වීඩියෝස් වලට ගිහිල්ලා බලන්න. ඉතින් ඔයාලා ඒක හොඳින් අධ්‍යයනය කරන්න අනිවාර්යයෙන්ම ඔයාට ගොඩ යන්න පුළුවන්. හොඳයි. දැන් අපි යනවා ඊළඟ උදාහරණේ සාකච්ඡා කරන්න. ඊට කලින් මේ ප්‍රශ්න දෙක මොකක්ද? is she going now? isn't she going now කියන්නේ මොකක්ද? ක්‍රියාවකින් හට ගන්නා ප්‍රශ්න නිසා verbal questions වෙනවා. Are you hungry? ඔයාට බඩගිනිද? Aren't you hungry? ඔයාට බඩගිනි නැද්ද? Aren't you hungry? ඔයාට බඩගිනි නැද්ද? එහෙමනම් මේ ප්‍රශ්නේ අහන්න අපි භාවිතා කරලා තියෙන ක්‍රියාපදේ මොකක්ද? are ඒ වගේම ආයකට not එකතු කළා aren't බවට පත් වෙනවා. සමස්තයක් විදිහට අවසානයේදී අපි භාවිතා කරලා තියෙන්නේ ආ කියන උපකාරක ක්‍රියාපදේ. එහෙනම් මේක අනිවාර්යයෙන්ම verbal question එකක් බවට පත් වෙනවා. Am I late? මම පරක්කුද? Am I late? ඊළඟට කියනවා මේක නෙගටිව් කරද්දී වෙන්නේ am I not late? am I not late? හේතුව am not කෙටි කරලා මුලට භාවිතා කරන්න බෑ. එහෙම යෙදුමක් ඉංග්‍රීසි භාෂාවේ නැහැ. ඒ සඳහා විකල්පයක් ලෙස මම වරන් ඇතුලේ දාලා තියෙනවා මොකද්ද? aren't කියන උපකාරක ක්‍රියා. are not කෙටි යෙදුම aren't භාවිතා කිරීම සඳහා ඉංග්‍රීසි භාෂාවේදී අපිට අවසරයක් තියෙනවා. මේක බහුල ස්පෝකන් ඉංග්‍රීසි වලදී භාවිතා කරන ක්‍රමයක්. එහෙනම් කොහොමද කියන්නේ? aren't I late? aren't I late? මම පරක්කු නැද්ද? ඉතින් මෙතනදී අපි භාවිතා කරලා තියෙන්නේ am කියන උපකාරක ක්‍රියාපදේ. මෙන්න මේ නිසා මේක අනිවාර්යයෙන්ම verbal question එකක් බවට පත් වෙනවා. Were you ill? ඔයාට අසනීප වුණාද? ill කියන්නේ අසනීපයි. සමාන පදයක් විදිහට කියන්න බලන්න. මොකද්ද කියන්නේ? ill එකට සමාන පදේ sick. S I C K. ඒකත් මතක තියාගන්න. Were you ill?
were you ill? British English වලදී වැඩිපුර භාවිතා කරනවා මේ ill කියන පදේ. ඒක නීතියක් නෙමෙයි. සාමාන්‍ය භාවිතයක්. were you ill? ඔයාට අසනීප වුණාද? ඒකට not දාලා අපි ඊළඟ ප්‍රශ්නේ අහනවා. weren't you ill? ඔයාට අසනීප වුණේ නැද්ද? ඔයාට අසනීප වුණේ නැද්ද? were you ill? weren't you ill? ඉතින් මේක අහන්නත් මේ ප්‍රශ්නය ගොඩනගා ගන්නත් අපි භාවිතා කරලා තියෙන උපකාරක ක්‍රියාවක් මෙතන භාවිතා කරලා තියෙන්නේ were. ඒ නිසා මේක නියත වශයෙන්ම verbal question එකක් බවට පත් වෙනවා. was the test difficult? ටෙස්ට් එක අමාරු නේද? පරීක්ෂණය විභාගය මොකක් හරි පරීක්ෂණයටත් අපි ටෙස්ට් කියනෝනේ. එහෙනම් ටෙස්ට් එක අමාරු නේද? අපි ඔහොමනේ කතා කරන්නේ. ටෙස්ට් එක අමාරු නේද? was the test difficult? ටෙස්ට් එක අමාරුනේ නැද්ද? wasn't the test difficult? wasn't the test difficult? ඉතින් මේ ප්‍රශ්න අහන්නත් අපි භාවිතා කරලා තියෙන්නේ was කියන උපකාරක ක්‍රියාව. ක්‍රියාපදයකින් හට ගන්නා ප්‍රශ්නයක් නිසා අපි මේකට කියන්නේ verbal question එකක් කියලා. මේ උදාහරණයක් බලන්න. Have you seen me before? Have you seen me before? ඔයා මාව කලින් දැකලා තියෙනවද? Have you seen me before? ඔයා මාව කලින් දැකලා තියෙනවද? ඊළඟට කියනවා haven't you seen me before? ඔයා මාව කලින් දැකලා නැද්ද? අපි මේ වෙලාවේ ඉගෙන ගන්නේ ප්‍රශ්න අහන රටා හතර. එහෙම නැත්නම් ප්‍රශ්න වර්ග. කොහොමද මේ ප්‍රශ්න වර්ග හතරක් නිර්මාණය වෙන්නේ කියන එකයි ඉගෙන ගන්න. නමුත් ඒ ASCII spoken English වලටත් ඔයාලට වාක්‍ය හැදිලා තියෙනවා. ඔයා මාව කලින් දැකලා තියෙනවද? Have you seen me before? ඔයා මාව කලින් දැකලා නැද්ද? Haven't you seen me before? Haven't you seen me before? හරිනේ? හොඳයි. මේ ප්‍රශ්න රටාව අහන්න අපි භාවිතා කරලා තියෙන්නේ මොකද්ද? have කියන උපකාරක ක්‍රියාව. එහෙමනම් මේකත් අනිවාර්යයෙන්ම උපකාරක ක්‍රියාවකින් පටන් ගන්නා නිසා ක්‍රියාවකින් පටන් ගන්නා නිසා අපි මේකට කියනවා verbal question එකක් කියලා. ඇත්තටම verbal questions අහන්න නියත වශයෙන්ම මුලට එන්නේ උපකාරක ක්‍රියාවක්. ප්‍රධාන ක්‍රියාවකින් ප්‍රශ්න අහන්නේ නැහැ. පැහැදිලිද? Has she gone out? ඇය එළියට ගිහිල්ලාද? Has she gone out? ඇය එළියට ගිහිල්ලාද? Hasn't she gone out? ඇය එළියට ගිහිල්ලා නැද්ද? ඉතින් මේක ස්පෝකන් ඉංග්‍රීසි වලට මේ වාක්‍ය රටා පාඩම් කරගන්න ඒ ගමම්ම මේ කියන පාඩමේ වැඩෙත් එකෙන්ම ගොඩ දාගමු. මොකද්ද මේක? has hasn't භාවිතා කරලා තියෙනවා. උපකාරක ක්‍රියාවක් භාවිතා කරලා තියෙනවා මේ ප්‍රශ්නේ අහන්න. එහෙමනම් මේක නියත වශයෙන්ම verbal question එකක් වෙනවා. had they come on time? had they come on time? ඒගොල්ලෝ වෙලාවට ඇවිල්ලා හිටියද? hadn't they come on time? ඒගොල්ලෝ වෙලාවට ඇවිල්ලා හිටියේ නැද්ද? had they come on time? on time කියන phrase එකේ තේරුම yes අපි යම් දෙයක් කිරීම සඳහා සූදානම් කරගත් වෙලාව 8යි නම් 8ට. ඒකට තමයි කියන්නේ on time කියලා. යම් දෙයක් කරන්න මුණ ගැහෙන්න යම් දෙයක් කරන්න හෝ මොනවා හරි දෙයකට සූදානම් කරගත්ත වෙලාවට විනාඩි කිහිපයකට හෝ පෙර කියන අර්ථය ගෙන දීම සඳහා අපි භාවිතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවේ in time. on වෙනුවට in කියන පදේ යොදනවා. එහෙනම් on time කිව්වොත් ඒ කතා කරගන්න වෙලාවටම සරල උදාහරණයක් ගන්නකො. උදේ 8ට කෙනෙක් මුණ ගැහෙන්න වෙලාව දාගෙන ඉන්නවා. එහෙනම් කියන වෙලාවට හරියට 8ට යනවා. එයා එතකොට මොකක්ද? එයා on time. මේ වැඩේ කරලා තියෙන්නේ on time. අපි හිතමු 7:55ට. එතකොට નિયમિત වෙලාවට චුට්ටක් පෙර. එතකොට අපි කියන්නේ in time. මොකද්ද කියන්නේ? in time. ඉතින් ඔහොම තමයි මේ phrases දෙක ඉංග්‍රීසි භාෂාවේ භාවිත කරන්නේ. එහෙනම් on time සහ in time හොඳින් දැනගෙන ඉන්න ඕනේ. මේ වාක්‍ය රටාව නිර්මාණයේදී had කියන උපකාරක ක්‍රියාව අපි යොදාගෙන තියෙනවා. එහෙනම් මේක නියත වශයෙන්ම මොකක්ද? verbal question එකක්. අපි ඊළඟට යොදලා තියෙන්නේ can කියන උපකාරක ක්‍රියාව. මේකත් verbal question එකක්. ඒක කාටත් දැන් පේනවා. ඔයාලා දැන් දන්නවා මොනවද verbal questions කියන්නේ කියලා. නමුත් දැන් මේකේ වාක්‍ය තේරුම බලමු. Can you speak English? ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද? Can you speak English? ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද? Can't you speak English? ඔයාට ඉංග්‍රීසි කතා කරන්න බැරිද? ඔයාට ඉංග්‍රීසි කතා කරන්න බැරිද? Now look at this. අපි මෙච්චර වෙලා කතා කරපු වාක්‍ය නිර්මාණය කර ගැනීම සඳහා උදව් වෙච්ච ක්‍රියාපද ටිකක් තියෙනවා. ඒවට අපි කියනවා උදව් වෙන නිසා, help කරන නිසා helping verbs කියලා. ඔන්න ඔහමයි ඒකේ නම ලැබුණේ. අපට උදව් වෙනවනේ. වාක්‍ය ගොඩ නගා ගන්න, නැත අර්ථයට හරව ගන්න, මේ වාගේ මූලික කටයුතු සඳහා අපිට මෙයාලා උදව් වෙනවා. ඒ නිසා මේකට නමක් දුන්නා help කරන නිසා helping verbs කියලා. මොනවද එතකොට? උදව් කරන ක්‍රියාපද හෙවත් උපකාරක ක්‍රියාපද. do, does, did.
is, am, are, was, were, will, has, have, had, can, can't, වැනි තවත් තියෙන උපකාරක ක්‍රියාපද. වැනි උපකාරක ක්‍රියාපදයකින් හටගන්නා වූ සියලුම ප්‍රශ්න එහෙම නැත්නම් ඒ පද යොදාගෙන උපකාරක ක්‍රියාපද යොදාගෙන මෙවැනි මේ කියන ඒවා විතරක් නෙවෙයි should, must, shall මේ වැනි මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවානේ. මෙන්න මේ වගේ උපකාරක ක්‍රියාපද තව ගොඩක් තියෙනවානේ. ඉතින් මෙන්න මේ උපකාරක ක්‍රියාපදයක් භාවිතා කරමින් ගොඩනගන්නා වූ ප්‍රශ්නයට අපි කියනවා verbal question එකක් කියලා. දැන් නම් ඔයාලට හොඳටම පැහැදිලි ඇති නේද? I think it's crystal clear to you. Crystal clear. සක්සුදක්සේ පැහැදිලි. එහෙමයි මම හිතන්නේ. අපි ඒ වගේ දේවල් පසුව කතා කරමු. මතක තියාගන්න පුළුවන් අය මතක තියාගන්න. It's crystal clear. සක්සුදක්සේ පැහැදිලි කියලා සිංහල භාෂාවේදී අපි ඒක පරිවර්තනය කරන්නේ. ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? It's crystal clear. දැන් අපි දන්නවා මේ type 1 එකට verbal questions කිව්වේයි කියලා. මොකද හේතුව? verb එකක් උපකාරක ක්‍රියාවකින් හටගත්ත නිසා. දැන් පැහැදිලිනේ? verb එකකින් හටගත්ත නිසා. ඇත්තටම verb එක මොකද්ද? උපකාරක ක්‍රියාපදයක්. ප්‍රධාන ක්‍රියාපදයක් එනවද මුලට? ප්‍රශ්න අහන්න එහෙම එන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. එහෙනම් verbal question එකක් තමයි. හැබැයි ඒකට අපි යොදාගන්නේ helping verb එක. උපකාරක ක්‍රියාපදයක්. දැන් ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඇයි මෙවට yes no questions කියන්නේ? හේතුවක් තියෙන්න බෑ නේද? අපි බලමු හේතුව මොකක්ද කියලා. දැන් අර මම මුලින් දුන්න උදාහරණ නැවත සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද තේරුම කියලා දුන්නා, හැදෙන තාලේ කිව්වා නේද? ගොඩක් දේ කතා කළා. නමුත් මේ මොහොතේ මම කියලා දෙන්නේ ඒ ප්‍රශ්න වලට ඉදිරියෙන් බලන්න පිළිතුරක් විදියට අපිට දෙන්න දේවල් ගැන මේ වෙලාවේ කතා කරන්නේ. මොකද්ද මං ඉදිරියෙන් දාලා තියෙන්නේ? yes තියෙනවා, no කියලා තියෙනවා. ඔය වචන දෙක තියෙනවා. දැන් ඔයාලා නිකමට හිතලා බලන්න. ඔයාලගෙන් කවුරු හරි ආනවා මෙහෙම. Do you eat meat? ඔයා මස් කනවද? ඔයා මොකද කියන්නේ? නියත වශයෙන්ම ඔයාට මේ වචන දෙකෙන් එකක් කියන්න වෙනවා. මොකද්ද වචන දෙක? එක්ක yes කියන්න වෙනවා, එක්ක no කියන්න වෙනවා. එහෙම නෙමෙයිද? බලන්න ඔයා කියලා නිකමට. ඔන්න මං ඔයාගෙන් අහනවා. ඔයා දෙන්න බලන්න ওই උත්තරේ. ওই දෙකෙන් එකක් නෙමෙයිද ඉස්සරලාම කියන්න වෙන්නේ. Do you eat meat? ඔව් මොකක්ද උත්තරේ? එක්ක ඔයා yes කියයි කන කෙනෙක් නම් නැත්නම් no කියනවා. Don't you eat meat කිව්වත් ඔයා ওই උත්තර දෙකෙන් එකක් තමයි දෙන්නේ. ඉතින් මේ වෙලාවේ වැදගත් වෙන කාරණාව බලන්නකෝ. මේ වැනි ප්‍රශ්නයක් අහද්දී අපි උත්තර දීම සඳහා yes or no භාවිතා කරන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඊටාම කෙටියෙන් උත්තර දුන්නත් ඔය පද දෙකෙන් එකක් භාවිතා කරන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. යම් තාක් දුරට ඉදිරියට ගියපු උත්තරයක් දෙන්න ගියත් ඕනේ. දැන් උදාහරණයක් මම කියන්නේ. Do you eat meat? ඔයා එක උත්තරයක් කියනවා yes. අනිවාර්යෙන් කියන්න වෙනවා. ඔව් නා. ඔව් මං කනවා කියන අර්ථය සඳහා yes I do. තුන්වෙනි උත්තරේ සම්පූර්ණ උත්තරයක් දෙන්න වෙනවා. Yes I eat meat කියලා කියන්න වෙනවා. Yes I eat meat. දැන් අපි බලමු නැත අර්ථයේ උත්තරය. නෙගටිව් ආන්සර් එකක් ඔයා දෙනවා කියලා. Do you eat meat? No. නෑ. ඕනනම් තව කියන්න පුළුවන්. No I don't. No I don't. මම පස්සේ දවසක කියලා දෙන්නම් මේ පිළිතුරු තුන කොහොමද නිර්මාණය වෙන්නේ? මොකද්ද මේකට හේතු කාරණා වෙන්නේ කියලා දීර්ඝ වශයෙන් ඉතාම පැහැදිලිව කියලා දෙනවා. දැනට తాවකාලිකව පිළිතුරක් විදිහට ඒක මතක තියාගන්න. හරිනේ? හරි. No I don't. ඊළඟ දීර්ඝ උත්තරේ මොකද්ද? සම්පූර්ණ උත්තරේ No I don't eat meat. No I don't eat meat. ඇත්තටම මේ වචනේ no කියලා නවත්තන්න එපා. ඌ සවුන්ඩ් එකක් එන්න ඕනේ. එහෙමනම් ඔව් do you eat meat? No. දෙක දෙවෙනි උත්තරේ මොකක්ද? No I don't. ඊළඟට No I don't eat meat. අපි මේ ගැන පිළිතුරු දෙන ආකාරය කෙටි පිළිතුරු කොහොමද දෙන්නේ? ටිකක් කෙටි උත්තරයක් දෙන්නේ කොහොමද? සම්පූර්ණ උත්තරයක් දෙන්නේ කොහොමද? ඒව ගැන අපි ඉදිරි දවසකදී පාඩමකදී සාකච්ඡා කරමු. එහෙමනම් දැන් අවසානයේ ඉගෙන ගන්න ඕනේ මොකද්ද? මේ verbal question එක. මේ වගේ ප්‍රශ්නයකදී පිළිතුරු ආරම්භ කරන්න වෙන්නේ නියත වශයෙන්ම එක්ක yes කියලා, එක්ක no කියලා. කොච්චර කෙටි උඩත්, කොච්චර දිග පිළිතුරක් වුණත් අපිට මේ වචන දෙකෙන් එකක් ප්‍රයෝජනෙට ගන්නම සිද්ධ වෙනවා. බලමු අපි ඒක හිම වෙනවද කියලා තවදුරටත්. Does she know English? Doesn't she know English? Yes කියන්න වෙනවා එක්කෝ. එහෙම නැත්නම් no කියන්න වෙනවා. Yes she knows. Yes she knows English very well. ඔය මොන උත්තරේ කිව්වත් මුලට yes කියන්න උනා. දැන් no කියන එක බලමු. Doesn't she know English? ඉංග්‍රීසි දන්නේ නැද්ද? No. No she doesn't.
No, she doesn't know English. මොන උත්තරේ දුන්නත් no භාවිතා කළා. එහෙමනම් නියත වශයෙන්ම දැන් අපිට පැහැදිලිව පේනීගෙන යනවා yes no කියන වචන දෙකෙන් එකක් මොන උත්තරේ කිව්වත් කියන්න වෙනවා කියලා. අපි ඒක එහෙමමද වෙන්නේ කියලා තවදුරටත් ඉස්සරහට ගිහිල්ලා බලමු. Did you go there? Didn't you go there? Yes or no? Will she come here? Won't she come here? Yes, no. Is she going now? Isn't she going now? Is she going now? No, she's not going now. She will go tomorrow. ඉතින් මොනවා කිව්වත් පටන් ගන්න වෙන්නේ yes හරි no හරි කියලා. Are you hungry? Yes. Or you can say no if you are not hungry. Am I late? Yes. Or you can say no. Were you ill? Yes, I was ill. Or you can say no. Was the test difficult? Yes, it was very, very difficult. Or you can say yes, it was. No, it was very easy. මොනවා කිව්වත් yes කියන්න වෙන උත්තරේට එහෙම නැත්නම් no කියලා පටන් ගන්න වෙනවා. Have you seen me before? Yes or no. Has she gone out? Yes. Or you had to say no. Had they come on time? Yes or no. Can you speak English? මොකද කියන්නේ? yes කියන්න වෙනවා. එහෙම නැත්නම් no කියන්න වෙනවා. දිග උත්තරයක් දෙන්න බැරි වුණත් shape වෙන්න හරි කියන්න වෙනෝනේ මේ දෙකෙන් එකක්. දැන් කතාව පැහැදිලි වෙන්නේ. මෙන්න බලන්න. ඇයි මේ ප්‍රශ්න වර්ගයට? මොකක්ද ප්‍රශ්න වර්ගය? verbal questions වලට නම් දෙකක් තිබුණේ. පළවෙනි ප්‍රශ්න රටාවට ඇයි නම් දෙකක් භාවිතා කළේ? මේ පැත්තේ බලන්න වම් පැත්තේ තියෙන verbal questions. වම් පැත්තේ දාලා තියෙනවා එක කියලා. වම් පැත්තේ තියෙනව නේද? මොකද්ද කියලා තියෙන්නේ? verbal questions. ඇයි එහෙම කිව්වේ මේවට? පළවෙනි ප්‍රශ්න රටාවට ඒ නම දුන්නේ ඇයි? do does did ඔය මැද තියෙන්නේ do does did is am වැනි උපකාරක ක්‍රියාපදයකින් පටන් ගන්නා නිසා. දැන් ප්‍රශ්නයට පිළිතුර ඉතාම පැහැදිලි නේද? එහෙමනම් අංක දෙක දකුණු පැත්තෙන් බලන්න. ඇයි මේවට yes no questions කියලා කිව්වේ? නියත වශයෙන්ම පිළිතුරු දෙන්න සිද්ධ වෙන්නේ yes හරි no හරි කියලා. ඒක පිළිගන්නවද? මම ඒක ඔප්පු කරලා පෙන්නුවා. කොතරම් කෙටි පිළිතුරක් වුණත් කොතරම් දිගු පිළිතුරක් වුණත් ආරම්භ කරන්න වෙන්නේ yes හෝ no කියලා. මෙන්න මේ නිසා අපි මේවට කියනවා yes no questions කියලා. දැන් මොකද කියන්නේ? හොඳට පැහැදිලි නේද? English grammar for daily use. ඉංග්‍රීසි භාෂාව ඊටාම සරලව මුල සිටම ව්‍යාකරණානුකූලව තර්ක කරමින් පැහැදිලි කිරීම සහිතව ඊටාම විධිමත්ව ඉගෙන ගැනීමට නම් ඔබ අනිවාර්යයෙන්ම සවන් යාපා YouTube channel එක සමග රැඳී සිටින්න ඕනි. එසේ වෙන්නට නම් ඔබ channel එක subscribe කර bell icon එක click කරලා තියාගන්න ඕනේ. හේතුව මම වීඩියෝ එකක් අලුතෙන් මගේ channel එකට upload කරන සෑම මොහොතකදීම ඔයගලන්ට notification එකකින් ඒ බව දැනගන්නට ලැබෙනවා. ඒ වගේම මේ පාඩම හොඳයි වටී කියලා හිතනවා නම් නේද හිතවතුන් අතරේ මේක හැකියතාක් දුරට share කරන්න. ඔවුන්ටත් ඉගෙන ගන්න අවස්ථාව සලසා දෙන්න. එහෙමනම් ඔබගේ අදහස් සුදහස් තියෙනවා නම් ඔබ like කරන්න පුළුවන්, comment කරන්න පුළුවන්, unlike කරන්න පුළුවන්, unsubscribe කරන්නත් පුළුවන්. ඔබගේ කැමැත්ත අනුව සියල්ල සිද්ධ කරන්න පුළුවන්. එසේනම් අපි වැඩි වෙලා නොගොස් ඊළඟ ප්‍රශ්න රටාව මොකක්ද කියලා බලමු නේද? ඔඩ නැවතත් මන් දානවා. මෙතෙක් නොකියූ රහසක් සමග the 4 types of questions ප්‍රශ්න වර්ග 4. මේ පිළිබඳවයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඒක අමතක වෙයි කියලායි නැවත නැවතත් මතක් කරන්නේ. රහස දැනගන්න පාඩම අවසන් වනතුරු රැඳී සිටින්න. අපි එහෙමනම් type 1 කතා කරලා අවසానයි. questions type 1 ඉවරයි. type 2 ගැනයි දැන් කතා කරන්න හදන්නේ. WH questions. හරි හුරු පුරුදු ප්‍රශ්න විශේෂය. What, where, when, why, who, how. වෙනි පද භාවිතා කරමින් ප්‍රශ්න අහනවා නම් ඒවට අපි කියනවා WH questions කියලා. නමුත් ඔයගලන්ට මම highlight කරලා පෙන්නලා තියෙනවා how කියන පදේ. HOW. මේකෙදි WH එකකින් පටන් ගන්නෙ නැහැ. මේ පදය WH වලින් නෙමෙයි පටන් ගන්නෙ. What, where, when, why,
who වැනි වචන භාවිතයේදී WH මුලට අනිවාර්යයෙන් යොදලා තියෙනවා. ඒ වචන නිර්මාණය වෙනකොට. නමුත් how කියන පදේ නිර්මාණයේදී එසේ යොදලා නැහැ. නමුත් ඒකත් ගණන් ගන්නේ WH questions ගොඩටමයි. හරියට බල්ලා ගැන කතා කරද්දී මැක්කාද නැතුවම බැරිය. මැක්කා බල්ලා සමග හිටියට අපි මැක්කා නෙමේ highlight කරන්නේ කවුද? බල්ලාම. හැබැයි බල්ලා ගැන කතා කරනකොට බල්ලාත් එක්කම ඉන්න අනිත් එකන කවුද? මැක්කා. මැක්කා නැතුව බල්ලා ගැන කතා කරන්නත් බෑ නේද? අන්න එහෙම මතක තියාගෙන ඉන්න මේ පදේ ගැන. එහෙනම් බල්ලා කවුද? what, where, when, why, who වැනි පද. මැක්කා කවුද? how. how භාවිතයෙන් යෙදෙනා වූ දේවල්. how many, how far. තව යෙදුම් ගොඩක් තියෙනව නේද? හොඳයි. මෙන්න මෙවැනි වචන භාවිතයෙන් අසන්නා වූ ප්‍රශ්න වලට අපි කියනවා WH questions කියලා. දැන් අපි උදාහරණ බලමු. දැන් අර අපි ප්‍රශ්න අහන්න නිතර දෙවේලේ භාවිතාව කරන්නා වූ වචන ටික මම highlight කරලා වම් පැත්තේ උඩින් දාලා තියෙනවා. what, where, when, why, who, how වැනි වචන. ඒකෙන් එකක් මම පහලට අරන් තියෙනවා why කියලා. අර මුලින්ම අහපු ප්‍රශ්නේ මේ තියෙන්නේ මොකද්ද? Do you eat meat? ඔයා මස් කනවද? උත්තරේ මොකද්ද? yes හරි no හරි කිව්වනේ ඉස්සරලා නා. don't you eat meat? ඔය දෙකෙන් එකක් කිව්වා. දැන් බලන්නකො මොකද උනේ කියලා. මෙන්න මේ පදයකින් එකක් මොකද්ද? WH question word එකක් කියලා අපි කියනවා ඔය ප්‍රශ්න අහන්න භාවිතා කරන ඔය පදයකට. ඔය පදවලින් එකක් සුදුසු පරිදි ගැළපෙන විදිහට යොදාගත්තාම ගැළපෙනවයි කියන්නේ සමහර ඒවා ගැළපෙන්නේ නැහැනේ අර්ථයෙන්. ඉතින් අර්ථයෙන් ගලපන්න ඕනේ. why do you eat meat? ඇයි ඔයා මස් කන්නේ? ඇයි ඔයා මස් කන්නේ? ඉතින් අන්නේ වැනි ප්‍රශ්න වලට පිළිතුරු දෙනකොට yes no භාවිතා කළ හැකිද? කිසිසේත් භාවිතා කරන්න බෑ. පුළුවන්ද? බෑ. නමුත් ඔය WH question word එක එකතු කරන්න කලින් අනිවාර්යෙන් අපිට ඒක බව ඒ හැකියාව තිබුණා. නමුත් දැන් බෑ. නමුත් දැන් බෑ. එහෙමනම් ඒ බැරි බව පෙන්වන්න මං yes no කතරයක් ගහලා පෙන්නලා තියෙනවා. ඉතින් ඔයාලා දැනගන්න ඕන තව පොඩි කාරණාවකුත් තියෙනවා. මෙතන දැන් මේ බලන්නකෝ why කියලා දාලා වාක්‍ය අහනකොට නම් capital simple ඔය අකුරු මොනවත් නැහැනේ. නමුත් ලියන්නේ කොහමද? why do you eat meat කියලානේ. එතකොට ලියන්න එපා do එකේ d capital කරලා. මොකද why කියන පදයේ මුලින් තියෙන නිසා අර do කියන උපකාරක ක්‍රියාව එහෙම නැත්නම් don't කියලා යෙදුනොත් ඒ උපකාරක ක්‍රියාව එහෙම නැත්නම් වෙනත් උපකාරක ක්‍රියාවක් යෙදුනොත් අනිවාර්යයෙන්ම simple අකුරකින් ලියන්න ඕනේ. ඒ මූලික basic english වා දන්නවනේ. ඉතින් කොහොම වුණත් මම ඒකත් දැන් මතක් කරනවා. අපි බලමු අනිත් උදාහරණ වලට මොකද වෙන්නේ කියලා. ඒ දෙයම තමයි වෙලා තියෙන්නේ නේද? මොකද්ද? do does වලින් ප්‍රශ්න අහනකොට verbal question එකක් වෙලා තියෙනකොට නම් yes no යොදන්න පුළුවන් පිළිතුරට. නමුත් දැන් යොදන්න බෑ. මේක මොකක්ද? WH question එකක් වෙලා. මොකද්ද? how කියන පදේ එකතු කරලා තියෙනවා. ඉතින් මේකේ මොකක් හරි WH question word එකක් මුලට යෙදුනොත් අන්න තවදුරටත් අපිට yes no කියලා පිළිතුරු දෙන්නට බෑ. ඒ වගේම ඔබ අවබෝධ කරගන්න ඕන කාරණාවකුත් තියෙනවා. ඒ මොකක්ද කියලා අහන්නේ මේ උදාහරණ කීපයක් සාකච්ඡා කරලා ඉවර වුණාට පස්සේ. මේ බලන්න. Did you go there? ඔයා එහෙ ගියාද? Didn't you go there? ඔයා එහෙ ගියේ නැද්ද? ඔහොම කියද්දි yes no කියලා උත්තර දෙන්න පුළුවන්. මොකද verbal question එකක් නිසා. නමුත් බලන්න මුලින් අපි මොකද කරලා තියෙන්නේ කියලා. Why did you go there? ඇයි ඔයා එහෙ ගියේ? හේතුවක් කියන්න වෙනවා. When did you go there? ඔයා කවද්ද ගියේ? කොයි වෙලාවෙද ගියේ කියන අර්ථය තියෙනවා. How did you go there? ඔයා කොහොමද එහෙ ගියේ කියන අර්ථය අහන්න එහෙම අහනවා ප්‍රශ්න. නැවත අහන්න. Why did you go there? ඇයි ඔයා එහෙ ගියේ? When did you go there? ඔයා කවද්ද එහෙ ගියේ? How did you go there? ඔයා කොහොමද එහෙ ගියේ? ඉතින් මෙවැනි ප්‍රශ්න අහද්දී ඔයාට පුළුවන්ද yes කියලා උත්තර දෙන්න? no කියලා දෙන්න? දුන්නොත් අනාතයි. එයාට ඉංග්‍රීසි බෑ කියලා හොඳටම පේනවා. එයාට ඉංග්‍රීසි බෑ කියලා හොඳටම පේනවා. ඉතින් මේදී yes no කවදාවත් ගාවන්නවත් බෑ පිළිතුරු සඳහා. දැන් ඔයාලට තේරෙනව නේද? ඇයි පොඩි කාලේ ඉඳන් අපිට විභාගවලදී අපිට වැඩිපුරම ප්‍රශ්න පත්‍රයේ දකින්නට ලැබෙන්නේ විශේෂයෙන් චූටිම කාලේ නම් verbal questions අහනවා. පස්සේ අපිට verbal questions අහන්නේ නැති තරම් අහන තරමක් අහන්නේ මොකද්ද? WH question words දාපු WH questions-මයි. ඒ type 2 වර්ගයේ ප්‍රශ්නමයි. හේතුව පිළිතුරු දෙන කෙනාට yes no කියලා shape වෙන්න බෑ. එයාට අනිවාර්යෙන් පැහැදිලි පිළිතුරක් දෙන්න වෙනවා. එහෙනම් විභාගයට පෙනී සිටින කෙනාගේ දැනුම පරීක්ෂා කරන්න වැඩි හරියක් අහන්නේ මොකක්ද ඒ නිසා? ඔව් verbal questions අහන්නේ නෑ. WH questions අහන්නේ.
type 2 වර්ගයේ ප්‍රශ්නයි අහන්නේ. අපි දැන් සාකච්ඡා කරමින් ඉන්න ආකාරයේ ප්‍රශ්නයි අහන්නේ. එහෙනම් ඒකට හේතුවක් දැන් ඕගොල්ලෝ දැනගන්න ඕනේ. Will she come here? ඇයි ඒ විද? When will she come here? ඇය මෙහෙ එන්නේ කවද්ද? කවදා වාගේ වෙයිද කියලා අහන්නේ. How will she come here? ඇය කොහොම ඒවිද? With whom will she come here? ඇය කවුරුත් එක්ක ඒවිද? මෙන්න මේ වගේ පද එකතු කරපු නිසා තවදුරටත් පිළිතුරු දීම සඳහා yes no භාවිතා කරන්න බෑ කියලායි මම පෙන්නලා දීලා තියෙන්නේ. ඊළඟ එකටත් ඒ විදිහමයි. මේ බලන්නකෝ. Is she going now? එයා දැන් යනවද? එහෙම කියනකොට නම් yes හරි no හරි කියලා shape වෙන්න පුළුවන්. දැන් බලන්නකෝ. ඒක කියන්න පුළුවන්ද මෙහෙම කිව්වොත්? මේ මුලින්ම ඔය කොටුව ඇතුලේ තියෙන වචනේ ගන්න where කියලා තියෙන්නේ. Where is she going now? එයා දැන් කොහෙද යන්නේ? yes කියන්න පුළුවන්ද? no කියන්න පුළුවන්ද ඒ වගේ ප්‍රශ්නයකට? බෑ. එතකොට අනිවාර්යයෙන්ම අපි වෙන පිළිතුරක් ගලපලා දෙන්න ඕනේ. අන්න එතකොට යාගේ ඉංග්‍රීසි දැනුම හොයා ගන්න පුළුවන්. ඒ නිසා තමයි එවැනි ප්‍රශ්න අපිට විභාගවලදී අහන්නේ. දෙවෙනි වචනේ අපි ගමු why කියන පදේ දාලා බලන්න. Why is she going now? ඇයි එයා එහෙ යන්නේ? ඇයි ඇය දැන් එහෙ යන්නේ? හේතුවක් කියන්න ඕනේ. ඊළඟට how is she going now? How is she going now? එයා කොහොමද එහෙ දැන් යන්නේ? how කොහොමද යන්නේ? යන තාලේ කියන්න ඕනේ. with whom is she going now? එයා දැන් කවුරුත් එක්කද යන්නේ? with whom is she going now? එයා දැන් කවුරුත් එක්කද? කා සමගද යන්නේ? ඉතින් පැහැදිලි පිළිතුරක් දෙන්න වෙනවා. yes no කියලා හමාරයි. එතකොට මෙතනින් එයාට එහෙම කියන්න බෑ. දැන් පැහැදිලිද? එහෙනම් කෙනෙකුගේ ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කිරීමට අහන්න ඕනේ verbal questions ද එහෙම නැත්නම් WH questions ද? මොකක්ද උත්තරේ? WH questions. හේතුව එයාට පැහැදිලි නිශ්චිත පිළිතුරක් දෙන්න වෙනවාමයි. නේද? බැරි වෙලාවත් verbal questions ඇහුවොත් yes හරි no හරි කියලා shape වෙලා යනවා. එහෙම shape වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ওই කතාව සාරාංශගත කරලා මම මේ විදිහට කියනවා. පළවෙනි එක what is your name? පොඩි කාලේ ආපු ප්‍රශ්නයක්. ඔයා yes කිව්වද එතකොට? no කිව්වද? කිව්වා නම් ඉංග්‍රීසි බෑ. එතනින්ම පේනවා. how old are you? yes කිව්වද? no කියනවද? බෑ. where do you live? where do you live? කොහෙද ඔයා ජීවත් වෙන්නේ? where කියන්න එපා. where do you live? yes කියනවද? no කියනවද? කියපු ගමන් ඉංග්‍රීසි දන්නා කියලා පේනවා. where do you study? ඔයා කොහෙද ඉගෙන ගන්නේ? where do you study? yes කියනවද? no කියනවද? කිව්වොත් වැරදි. which grade are you in? එහෙම නැත්නම් what grade are you in? yes no කියන්න බෑ. how many siblings do you have? siblings කියන්නේ කවුද? siblings අලුත් වචනයක් වෙන්න පුළුවන්. brothers and sisters. කාටද? brothers and sisters. සහෝදර සහෝදරියෝ. brothers and sisters කියන එකට තනි පදේ තමයි තනි වචනේ තමයි siblings කියලා කියන්නේ. ඒක අලුත් වචනයක් වෙන්න පුළුවන්. පැහැදිලිව මතක තියාගන්න. how many brothers and sisters do you have? අන්න ඒක තමයි ඔය අහන්නේ how many siblings do you have කියන. yes no කියන්න පුළුවන්. බෑ. දැන් බලන්න ඒ උනාට ඊළඟ එක do you like English? ඔයා ඉංග්‍රීසියට කැමතිද? yes එක්ක no කියලා shape වෙන්න පුළුවන්. ලොකු උත්තරයක් දී ගන්න බැරි වුණා. එහෙම shape වුණාට හරියන්නේ නැහැ. දැන් දානවා why කියන පදයේ මුලට. ආයෙත් අහනවා ප්‍රශ්නයක් යාගේ. why do you like English? එතකොටත් yes කියන්න පුළුවන්ද? no කියන්න පුළුවන්ද? ඉවරයි යා. එහෙම කිව්වොත් ඉංග්‍රීසි බෑ කියලා හොඳටම පේනවා. ඉතින් එවැනි අවස්ථාවකදී එයාට ඒකට හේතු දක්වන්න කරුණු දක්වන්න සිද්ධ වෙනවා. ඒ කරුණු දක්වන ආකාරය බලාගෙන ඉඳලා ඒකේ නිවැරදිකම බලාගෙන ඉඳලා එහි දක්ෂකම බලලා එයාගේ භාෂාව හැසිරවීමේ දැනුම කුසලතාවය මැන බලන්න පුළුවන්. මෙන්න මේ නිසා තමයි විභාගවලදී සම්මුඛ පරීක්ෂණවලදී මෙවැනි ප්‍රශ්න අහන්නේ අපි. දැන් කතාව හොඳටම පැහැදිලි ඇති උගලන්ට. tag questions. මොකද්ද මේ tag එකක් කියන්නේ? පොඩි කාලේ ඉඳන් දන්නා යතුරේ යම් දෙයක් එල්ලපු ගමන් කී එකේ එල්ලපු නිසා කී tag වුණා. පසු කාලිනෝ ඉතින් ඔය ඇඳුම් ගන්න ගියාට පස්සේ ඇඳුමෙත් එල්ලලා තියෙනවනේ tag එක. ආන් ඒ හින්දා දැනගත්තා. හරි. දැන් අපි මොකක් හෝ දැනගත්තා එල්ලන එක. එල්ලන එකක් කියලා දැනගත්තා නේද? යම් දෙයක් එල්ලීමක් කරනවා කියන හැඟීම අමුණනවා කියන අර්ථය තියනවා කියලා පේනවා. කොහොමද මේක ප්‍රශ්න වලට මේ නම ආවේ? දැන් බලමු අපි මේ නම ඇයි මේ ප්‍රශ්න විලාසයට දුන්නේ කියලා. ඊට කලින් අනිවාර්යෙන් අපි කතා කරන්න උන කාරණාවක් තියෙනවා.
මෙන්න මම මුල ඉඳන් කියපු විශේෂ රහසක් සමග කියලා කිව්වනේ. විශේෂ සැඟවුන රහසක් සමගනේ ප්‍රශ්නාද කතා කරනවා කිව්වේ. මෙන්න රහස ගැන කතා කරන්න යන්නේ. හොඳින් අවධානයෙන් සවන් දෙන්න. මුලින්ම උඩින්ම කියලා තියෙන්නේ මොකද්ද? The four forms of a sentence. The four හතරයි form ස්වරූප of a sentence වාක්‍යයක. වාක්‍යයක ස්වරූප හතරක් තියෙනවා. කාන්තාවකට මායම් කීයක් තියෙනවලුද? 64ක් තියෙනවා. 64ක් තියෙනවා කියලා අහලා තියෙනවා. ස්ත්‍රී පක්ෂයේ තරහ වෙන්න එපා. අපි අහලා තියෙන කතාවනේ කියන්නේ. ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයකට මායම් තියෙන්නේ 4යි. මායම් තියෙන්නේ 4යි. ඉතින් තේරුම් ගන්න වඩාත්ම ලේසි ඉංග්‍රීසිද නැත්නම් ... හරි. ඒක ඔයාලට බාරයි. එහෙනම් මේ බලන්න ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක ස්වරූප 4. මම නම් මේකට කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක මායම් 4. මේ මායම් 4 දන්නේ නැත්නම් අපිට ඉංග්‍රීසි පැටලෙනවා. පැහැදිලිද කියලාද? බොහොම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාවේ තියෙන මායම් 4. නේද? ඇයි? නිශ්චිතවම 4යි තියෙන්නේ. 60ක් මාඩුයි. එහෙමනම් අපි වැඩේ ඒ විදිහට මතක තියාගෙන පාඩමට සූදානම් වෙමු. වාක්‍යයක ස්වරූප 4 නේද කතා කරන්නේ? හරි. දැන් බලන්න පළවෙනි එක මොකක්ද? එක උදාහරණයක් අපි අරන් ඉමු ඉස්සරලා. You like English. ඔයා ඉංග්‍රීසි වලට කැමති. ඔයා ඉංග්‍රීසි වලට කැමති. ඊළඟට මොකක්ද කියලා තියෙන්නේ? You don't like English. ඔයා ඉංග්‍රීසි වලට කැමති නැහැ. ඔයා ඉංග්‍රීසි වලට කැමති නැහැ. ඔන්න උඩින් කිව්වා වාක්‍යයක් යථාර්ථයේ ප්‍රකාශනයක් මම කිව්වා. පොසිටිව් ස්ටේට්මන්ට් එකක් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. දෙවෙනි වාක්‍ය නැතාර්ථයට හරවලා තියෙනවා. ඒකත් ප්‍රකාශනයක්. ඉතින් මේක නැතාර්ථයේ ප්‍රකාශනයක් නිසා ඉංග්‍රීසියෙන් කියනවා අපි නෙගටිව් ස්ටේට්මන්ට් එකක් කියලා. තුන්වෙනි අවස්ථාවේදී අපි අහන්නේ ප්‍රශ්නයක්. අර පළවෙනි එකෙන් කියපු වාක්‍ය ප්‍රශ්නයට දාලා. පළවෙනි එකෙන් කියන්නේ you like English නේ. ඔයා ඉංග්‍රීසි වලට කැමති. ඕක ප්‍රශ්නයකට හරවනකොට අදාළ උපකාරක ක්‍රියාව මුලට ගේනවා do කියලා. ඇත්තටම do කොහෙද තිබ්බේ? like කියන ප්‍රධාන ක්‍රියාපදයේ තුල සැඟවිලා. ඉතින් කොහොමද ඒක හැංගිලා තිබ්බේ? මෙන්න මේ දේවල් ගැන මම ඊටාම පැහැදිලිව කියලා තියෙනවා. ක්‍රියාපදයක අනිවාර්යයෙන්ම දැනගත යුතු අවස්ථා 7. ක්‍රියාපදයක අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු ස්වරූප 7 සම්බන්ධ වීඩියෝවක් කරලා තියෙනවා. කරුණා කරලා channel එකට ගිහිල්ලා ඒක අධ්‍යයනය කරන්න ඕනේ. ඉංග්‍රීසි භාෂාවේ do විතරක් නෙමෙයි does කියන උපකාරක ක්‍රියාවත් did කියන උපකාරක ක්‍රියාවත් සැඟවිලාමයි නිතරම දින්නේ. මේවට කියනවා අපි hidden auxiliaries කියලා. එහෙම නැත්නම් සැඟවුණු උපකාරක ක්‍රියාපද කියලා. මේ පිළිබඳ පූර්ණ විස්තරය අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඔබ නරඹන්න ඕනේ ක්‍රියාපදයක අනිවාර්යයෙන්ම දැනගත යුතු ස්වරූප 7. ඔයා අනිවාර්යයෙන්ම මගේ channel එකට යන්න thumbnails check කරන්න. ඉතා පහසුවෙන් මේ වීඩියෝ හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම බලන්න. ඔබට කිසිම දවසක ඒ ක්‍රියාපද සහ එහි සැඟවුණු උපකාරක ක්‍රියාපද සමග එවැනි පැහැදිලි කිරීමක් ඔබට සමහරට ජීවිත කාලය පුරාම ඉගෙන ගන්න ලැබිලා නැති වෙන්න පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවක් මම උදා කරලා දීලා තියෙනවා. කරුණා කරලා ගිහිල්ලා ඒ වීඩියෝව අනිවාර්යෙන් බලන්න. හොඳයි. ඒ ඉල්ලීමත් සමගින් බලන්න මේ තුන්වෙනි වාක්‍යය do you like English? ඔයා ඉංග්‍රීසි වලට කැමතිද? අපිට පේනවා ප්‍රශ්නයක්. මේක යථාර්ථයේ ප්‍රශ්නයක් නිසා අපි කියනවා positive question එකක් කියලා. හතරවෙනියට කියන්නේ don't you like English? ඔයා ඉංග්‍රීසි වලට කැමති නැද්ද? ඔව් ඔයා ඉංග්‍රීසි වලට කැමති නැද්ද? එතකොට මේක නැතාර්ථයේ ප්‍රශ්නයක් නිසා අපි කියනවා negative question එකක් කියලා. දැන් හොඳින් පැහැදිලි. මෙන්න ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපදයක ස්වරූප 4 මම නම් කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක මායම් 4 කියලා. මේ මායම් 4 මේ ස්වරූප 4 හොඳින් අවබෝධ කරගෙන හසුරුවන්න ඉගෙන ගන්න. අනිවාර්යෙන් කතා කරන කෙනෙකුට අත්‍යවශ්‍ය අංගයක්. හොඳයි. දැන් බලන්න අද දවසේ මම සාකච්ඡා කරන ප්‍රශ්න රටා 4 නම දැන් දීලා තියෙනවා. ඔයාලට හිතෙනවා ඇති සර්ට වැරදිලා ඇති කියලා. මොකද මේ අංක අනුපිළිවෙල හරි වෙනස් නේ. උඩින්ම අංක 3 4 ඊට පස්සේ 1 2 යටින් තියෙන්නේ. නෑ. හිතලා මතලමයි ওই වැඩේ කරලා තියෙන්නේ. දැන් ඕගොල්ලෝ බලන්න ඕනේ අංක 1 සහ 2 විතරයි. අංක 1 2 ප්‍රශ්න රටා විතරයි. මොකක්ද ඒක? verbal questions 2 WH questions. ඔය ප්‍රශ්න වර්ග 2 ගැන අපි මේ වෙනකොට කතා කරලා ඉවරයි. දැන් අපිට කරන්න තිබෙ tag question එකයි. ඔන්න අලුත්ම රටාව තමයි voiced questions කියලා කියන්නේ. ඔය කියන්නේ. ඉතින් ඒ ගැන පැහැදිලි කිරීම නොකර එකපාරම මෙහෙම ආවේ ඇයි කියලා හිතෙනව නේද? ඒකට එන්නේ හේතුව තමයි දැන් මේ කියන්නේ.
ඒ නිසා හොඳින් ශ්‍රවණය කරන්න ඕනේ. නරඹන්න ඕනේ. මෙන්න බලන්න. අංක 1 2 නැවත බලන්න. verbal questions කියලා තියෙනවා. WH questions කියලා තියෙනවා. දැන් අපි දන්නවා verbal questions කියන්නේ මොනවද කියලා. මොනවද? උපකාරක ක්‍රියාවකින් හටගන්නා ප්‍රශ්න. උපකාරක ක්‍රියාවක් භාවිතා කරලා අහන ප්‍රශ්න. උපකාරක ක්‍රියාවක් භාවිතා කරලා අහන ප්‍රශ්න වලට කියන්නේ මොනවද? verbal questions. එහෙනම් දැන් බලන්න ඔය එක්කම ඉස්සරහින් තියෙන වම් පැත්තේ මොකද්ද? Do you like English? Don't you like English? දැන් මොකද වෙන්නේ? ඒව මොනවද? verbal questions. දැන් පැහැදිලිද? එහෙනම් ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යක ස්වරූප 4 නිර්මාණය කළාට පස්සේ අපිට තුන්වෙනි සහ හතරවෙනි වාක්‍ය 1 2 3 4 කියලා තියෙනවනේ වම් පැත්තේ. 3 සහ 4 වාක්‍ය අපිට අලුතෙන් හදන්න දෙයක් නැහැ. මොකද්ද වෙන්නේ? ඒක නියත වශයෙන්ම verbal question එකක් කියලා දැන් පිළිගන්නවද? මේ වගේ ඕන තරම් වාක්‍ය හදලා බලන්න. ස්වරූප 4 හදලා බලන්න 1 2 3 4 කියලා. 3 සහ 4 වෙනි ස්වරූපය නියත වශයෙන්ම verbal question එකක්මයි. ඔන්න ඒක රහස. මෙන්න දෙක. WH question word එක. what, where, when, why, how, who වැනි වචන. දෙමිය හැක්කේ නියත වශයෙන්ම මෙන්න මෙවැනි. මෙවැනි කියන්නේ verbal question එකක් ඉදිරියේදීමයි. මුලින්ම හදා ගන්න ඕනේ verbal question එක. ඊට පස්සේ අපි දාන්න ඕනේ WH question word එක. එහෙම නැතුව එවැනි පද මේ verbal question එක do you like English කියන එකට why කියලා දාන්න සිද්ධ වුණොත් අපි දාන්න ඕනේ මුලින් මිසක් මැදටවත් අගටවත් නෙවෙයි. why do you like English? එහෙමයි අහන්න ඕනේ. why don't you like English? එහෙමයි අහන්න ඕනේ. එහෙනම් WH question word එක එන්නේ කොහටද? අනිවාර්යයෙන්ම මෙන්න මේ verbal question එකේ මුලට. පැහැදිලිද කතාව? හරි. දැන් ඔන්න ප්‍රශ්න රටා දෙකක් හදාගන්න උදව් වුණේ කවුද? ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යක ස්වරූප 4 හෙවත් ඔව් මායන් 4. කීවෙනි මායෙමද? 3 සහ 4 තමයි ඕනේ වෙන්නේ. verbal question එකක් බවට පත් වෙලා තියෙනවා 3 සහ 4. ඒක WH question වෙන්න නම් ඒ අදාළ පදය 3 සහ 4 කියන වාක්‍ය රටාව වලට මුලට යොදන්න ඕනේ කියලා දැන් ඉගෙන ගත්තා. දැන් යනවා tag questions ගැන කියන්න. tag questions සහ voiced questions කියන ප්‍රශ්න රටා දෙක නිර්මාණය කරගන්න අපිට උදව් වෙන්නේ වාක්‍යක ස්වරූප 4න් 1 සහ 2. 1 සහ 2. පැහැදිලිද? you like English, you don't like English වැනි ප්‍රකාශන. මුල්ම ස්වරූප දෙක තමයි උදව් වෙන්නේ තුන්වෙනි සහ හතරවෙනි ප්‍රශ්න රටා නිර්මාණය කරගන්න. ඔයාලා ජීවිතේට මෙහෙම ඉගෙනගෙන නැතුව ඇති කියලා මම විශ්වාස කරනවා. දැන් බලන්න අපි ඒක තවදුරටත් ඉගෙන ගන්න ඕනේ. එකපාර පිළිගන්න එපා. එහෙම අවශ්‍ය නැහැ. බලන්න අපි තවදුරටත් මේක තහවුරු කරගමු. ඔන්න මම 1 සහ 2 කියලා තියෙනවා වම් පැත්තේ උඩ ඉඳන් පහළට. පේනව නේද කොටු දෙකක දාලා තියෙනවා. මේ මොකද්ද? අර ස්වරූප 4න් වාක්‍යයක ස්වරූප 4ක් කිව්වේ මායම් 4ක් සරල භාෂාවෙන්. මේ පළවෙනි සහ දෙවෙනි මායම තමයි දාලා තියෙන්නේ. 1 සහ 2 ස්වරූප 2. ඒ තිබුණ වාක්‍යමයි අරන් තියෙන්නේ. මොකද්ද? You know English. ඔයා ඉංග්‍රීසි දන්නවා. You don't know English. ඔයා ඉංග්‍රීසි දන්නේ නැහැ. නැවත කියමු. 1 සහ 2 කියවන්න බලන්න. You know English. ඔයා ඉංග්‍රීසි දන්නවා. You don't know English. ඔයා ඉංග්‍රීසි දන්නේ නැහැ. අපි ඔය ගත්තේ කොහෙන්ද? නැවත මතක් කරගන්න. ඔන්න මම නැවත ආපස්සට යනවා. මොකද්ද මේ? වාක්‍යක ස්වරූප 4. වම් පැත්තේ තියෙන 1 2 3 4 කියලා. 1 2 කියන වාක්‍ය තමයි මම ගත්තේ. පැහැදිලිද? එහෙනම් අයිත්‍යයන් ඉස්සරහට. You know English. You don't know English. පැහැදිලිද? හරි. දැන් මෙන්න බලන්න tag questions කියන්නේ මොකක්ද කියලා කියන්නේ දැන්. tag එක හදාගන්නේ මෙහෙමයි. අර කොටසක් එල්ලන්නේ මෙහෙම. අර කියන වාක්‍යයේ ඒ විදිහටම ලියනවා. දැන් බලන්න එකට තියෙන you know English. දැන් දකුණු පැත්තේ මොකද වෙලා තියෙන්නේ? you know English කියලාම ලියනවා. අගට තමයි මොකද්ද වෙනසක් කරලා තියෙන්නේ. ඒක පස්සේ බලමුකෝ. දෙකට මොකද බලන්න දෙවෙනි වාක්‍යය. You don't know English. වම් පැත්තේ තියෙනවා you don't know English. දකුණු පැත්තේ මොකද්ද කරලා තියෙන්නේ? You don't know English කියලාම ලියලා තියෙනවා. හැබැයි අගට මොකද්ද එකක් කරලා තියෙනවා. අගට යමක් එල්ලලා තියෙනවා. අන්න ඒක තමයි tag කරලා තියෙන්නේ. ඒ නිසා මේකට කියන්නේ tag questions කියලා. නම හැදෙන තාලේ ඔයා දන්නවා. දැන් අපිට කතා කරන්න තියෙන්නේ මේ tag එක කොහොමද හැදුනේ කියලා. පළවෙනි වාක්‍යය හොඳින් අහගෙන ඉන්න ඕනේ බලන්න ඕනේ. You know English. ඒකේ ඇතුලේ තියෙන ක්‍රියාව මොකද්ද?
ඔන්න සුදු පාටින් දාලා අන්ඩර්ලයින් කරලාම තියෙනවා, හයිලයිට් කරලාම තියෙනවා. no. දැන් අපි කරන්නේ මෙච්චරයි. ටැග් එක හදාගන්න හැටි. ටැග් එක කියන්නේ ඔය කහ පාටින් තියෙන කොටස, අගින් එල්ලපු කොටස. ටැග් එක හදන්නේ මෙහෙමයි. මුල්ම වාක්‍ය තුල තියෙන ක්‍රියාපදේ අපි හොයාගන්න. මේකේ තියෙන්නේ මොකද්ද? no කියන ක්‍රියාව. දැන් ඕකේ ඇතුලේ සැඟවිලා තියෙන උපකාරක ක්‍රියාව කවුද කියලා හොයාගන්න. සැඟවිලා හෝ පේන්න තියෙන. මෙතන පේන්න නැහැනේ කවුරුවත්. හැංගිලා ඉන්නේ. ඒ නිසා උපකාරක ක්‍රියාව හොයාගන්නවා. උපකාරක ක්‍රියාව හැංගිලා ඉන්නේ. කවුද ඉන්නේ? do. මේ ගැන මම පාඩමක් කරලා තියෙනවා. ඒක බලන්න මේක අවබෝධ නැත්තම්. මොකද මේ පාඩම දැන් කරලා හරියන්නේ නැහැනේ. ඒ නිසා. හොඳයි. මේක ඇතුලේ do තියෙනවා. අන්න එයා අපි කරන්න ඕනේ එයාට not එකතු කරනවා. අනිවාර්යෙන් කෙටි කරන්න ඕනේ. do not කියලා දිගහැරලා ගේන්න බෑ. don't කියලා ලියනවා. ලියලා අර කතරු පදේ නැවත ලියනවා don't you කියලා. දැන් කියලා තියෙන්නේ මොකද්ද? you know English. ඔයා ඉංග්‍රීසි දන්නවා. ඔයා ඉංග්‍රීසි දන්නවා. don't you කියන කැලල නිසා අර්ථය මොකද්ද? නැද්ද කියලා එනවා. දැන් සිංහලෙන් දාලා තියෙනවා. ඔයා ඉංග්‍රීසි දන්නවා නැද්ද? එහෙම නේද? කියන අර්ථය සඳහා you know English. don't you? ඔයා ඉංග්‍රීසි දන්නවා නැද්ද? එහෙම නේද? කියන අර්ථයයි තියෙන්නේ. එතකොට මේ මුළු වාක්‍යෙම ප්‍රශ්නයක් බවට පත්වන්නේ අර අවසානයේ එල්ලන කොටස නිසා, ටැග් එක නිසා. අන්න ඒ නිසා තමයි මේවට කියන්නේ ටැග් questions කියලා. දැන් පැහැදිලි නේද? බලන්න දෙවෙනි උදාහරණේ. You don't know English. ඔයා ඉංග්‍රීසි දන්නේ නැහැ. ඔයා ඉංග්‍රීසි දන්නේ නැහැ. දැන් ඒකේ ටැග් එක හදලා තියෙන්නේ කොහමද? ඉස්සලා කරන්න ඕනේ උපකාරක ක්‍රියාව හොයාගන්න. දැන් මෙතනදී උපකාරක ක්‍රියාව පේන්න ඉන්නවා. මොකද not එකට එකතු වෙලානේ තියෙන්නේ. ඒ නිසා එළියට ඇවිල්ලා තියෙන්නේ don't know. එහෙනම් don't තමයි උපකාරක ක්‍රියාව. know කියන්නේ ප්‍රධාන ක්‍රියාව. දැන් මෙතනදී තව දෙයක් දැනගන්න ඕනේ. උපකාරක ක්‍රියාව මෙතන තියෙන්නේ not එක එකතු වෙලා. නැත අර්ථයෙන් තියෙන්නේ. එහෙමනම් අපි ටැග් එක හදන්න ඕනේ positive විදිහට. ඒ කියන්නේ අර්ථයෙන්. එහෙනම් මෙතන don't තියෙන නිසා ඒ පැත්තට අපි ගන්නේ do කියලා. මේ පැත්ත negative නිසා අර පැත්ත positive කරන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් මොකද කරන්නේ? don't know කියන එක tag එක හැදීමේදී do you බවට පත් වෙනවා. right. මෙහෙම. You don't know English. දැන් මෙතන උපකාරක ක්‍රියාව negative don't. එහෙමනම් එහා පැත්තට ගෙන්න ඕනේ positive verb එක. මොකද්ද? do කියලා. එහෙනම් you don't know English. do you? ඔයා ඉංග්‍රීසි දන්නේ නැහැ නේද? අන්න මුල් කොටස කියවෙනකම් ප්‍රකාශනය. ඔයා ඉංග්‍රීසි දන්නේ නැහැ. ඒක ප්‍රකාශනයක් නේ. නේද කියන කෑල්ල අමුණපු නිසා, ටැග් කරපු නිසා තමයි මේක මුළු වාක්‍යෙම ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. එහෙනම් උඩත් එහෙමනේ උනේ. උඩ වාක්‍යයත් බලන්න. You know English. ඔයා ඉංග්‍රීසි දන්නවා. ඉතින් ඒක ප්‍රකාශනයක්. Don't you කියන කොටස එකතු කරපු නිසා, සිංහලෙන් නම් නැද්ද කියන කොටස එකතු කරපු නිසා තමයි මේක ටැග් ක්වෙස්චන් එකක් බවට පත් උනේ. එහෙනම් මේ ටැග් එක හදා ගන්න ආකාරය වාක්‍ය අනුව වෙනස් වෙනවා. සරලව මතක තියාගෙන ඉන්න ඕනේ අදාළ උපකාරක ක්‍රියාව තෝරගෙන ඒක නෙගටිව් කරලා අගට ගන්නවා. මුල පොසිටිව් වුණා. මුල් ක්‍රියාපදයේ තුල, මුල් වාක්‍ය තුල ඒ අදාළ ක්‍රියාපදයේ උපකාරක ක්‍රියාව යථාර්ථයෙන් යෙදී ඇතනම් ටැග් එක හදන්න ඕනේ නැතාර්ථයෙන්. මුල පොසිටිව් නම් අග නෙගටිව්. මුල නෙගටිව් නම් අග පොසිටිව්. වැඩේ තේරෙනවා ඇති. මුලට do යෙදුනොත් අගට ඒක හැදෙන්නේ don't වෙලා. මුල don't වෙලා තිබ්බොත් අග හැදෙන්නේ do කියලා. මුලට didn't කියලා ආවනම් අග වෙනස් වෙන්නේ did කියලා. මුලට did කියලා ආවනම් අග වෙනස් වෙන්නේ didn't කියලා. ඉතින් මේක ලොකු පාඩමක්, වෙනම පාඩමක්. දැනට මගේ මූලික අරමුණ වෙන්නේ ඒ පාඩම ඉගෙනීම නෙවෙයිනේ. මේ වෙලාව උගන්වන්නේ මොකද්ද අපි? මේ ප්‍රශ්න රටා 4, වර්ග 4 ගැන කියලා දෙන එක. ඒ සඳහා මේ දැනුම හොඳටම ප්‍රමාණවත් වෙයි කියලා මම අනිවාර්යයෙන් විශ්වාස කරනවා. එහෙමනම් ඔයාලා ටැග් ක්වෙස්චන්ස් ගැන දැන් යම් අවබෝධයක් ඇති කරගෙන තියෙනවා. එහෙමනම් ඒක නිර්මාණය වෙන්න උදව් කළේ කවුද? නැවත බලමු. පළවෙනි සහ දෙවෙනි ස්වරූප. අර වාක්‍ය රටාවක ස්වරූප 4 නැත්නම් මායම් 4න් 1 සහ 2 තමයි උදව් වෙන්නේ ටැග් ක්වෙස්චන්ස් හදාගන්න. ඒක තමයි ওই දකුණු පැත්තෙන් කියලා තියෙන්නේ. තුන්වෙනි වාක්‍ය රටාව වන ටැග් ක්වෙස්චන්ස් හදාගන්න අපිට උදව් වෙන්නේ මෙන්න මේ 1 සහ 2 කියලා. අවසාන වාක්‍ය රටාව තමයි voiced questions. ඒක හදාගන්න ඕන වෙන්නේ නියත වශයෙන්ම 1 සහ 2 කියන වාක්‍ය ස්වරූප පමණමයි.
මොකද 3 4 ගන්න බෑනේ. ඒක කොහොමත් ප්‍රශ්නනේ. ඒවා verbal questions. නේද? එහෙනම් එක දෙක භාවිතා කරනවා voiced questions කියලා වෙනවා. කොහොමද ඒක වෙන්නේ කියලා දැන් බලමු. දැන් බලන්න you like English. පළවෙනි ස්වරූපය බලන්න. you like English. ඔයා ඉංග්‍රීසියට කැමති. you don't like English. ඔයා ඉංග්‍රීසියට කැමති නැහැ. මේ දෙක මොකද්ද? ප්‍රකාශන දෙක. යථාර්ථයේ ප්‍රකාශනයක් සහ නැතාර්ථයේ ප්‍රකාශනයක්. ඒ වුණාට මේක ප්‍රශ්න බවට පත් කරන්න පුළුවන්. ප්‍රශ්න බවට පත් කරන්න පුළුවන්. ඔයාලා කිය ඔවුනි කියලා. ඒකෙන් ඉතින් ওই 3 සහ 4ෙන් පෙන්නලා තියෙන්නේ කියයි. ඇත්ත කතාව. එහෙම තමයි ප්‍රශ්න වලට හරවන්නේ. නිකන් හිතලා බලන්නකෝ. ඔය 3 සහ 4ෙන් අහන ප්‍රශ්න දෙක ඔය විදියටම අහන්න පුළුවන් 1 සහ 2කිනුත්. ඒ කොහොමද? මේ බලන්න. පළවෙනි එක. You like English. ඔයා ඉංග්‍රීසි වලට කැමති. ඔන්න මන් ඒකම කියනවා තව විදියකට. හොඳට අහගෙන ඉන්න. ඔන්න පළවෙනි එක ආපහු කියන්නම්. You like English. ඔයා ඉංග්‍රීසි වලට කැමති. ඔන්න දැන් මේ වාක්‍යෙම මම හඬේ පොඩි වෙනසක් කරලා කියනවා. You like English. මොකද්ද තේරුනේ? ඔයා ඉංග්‍රීසි වලට කැමති කියලාද මම ඇහුවේ? ඔයා ඉංග්‍රීසි වලට කැමතිද කියලාද ඇහුවේ? ඔන්න නැවත අහනවා. You like English. ප්‍රශ්නාර්ථයක් නේද ඇහුනේ? ප්‍රශ්නයක් අහන විදිහට නේද ඇහුවේ? එතකොට මම මොකද්ද කළේ? හඬ වෙනස් කළා. voice එක වෙනස් කළා. අන්න ඒ නිසා අපි ඒකට කියනවා voiced question එකක් කියලා. දැන් බලන්න දෙවෙනි එක. You don't like English. ඔයා ඉංග්‍රීසි වලට කැමති නැහැ. ඔහොම කියපුවාම ඔයාලට පැහැදිලිව තේරෙනවා ඒක ප්‍රකාශනයක් කියලා. හැබැයි මම මෙහෙම ඇහුවොත් ප්‍රශ්නයක් විදියට You don't like English? ඔයා ඉංග්‍රීසි වලට කැමති නැද්ද? දැන් බලන්නකෝ ඒ අර්ථය ගන්නත් මම මොකද කළේ? අර වාක්‍යෙම හඬින් වෙනස් කළා. voice එකකින් වෙනස් කරපු නිසා ඒක voiced question එකක් බවට පත් වුණා. ඉතින් ඔය 1 සහ 2 වාක්‍ය හඬින් වෙනස් කරලා කියන්න පුළුවන්. අන්නේසේ කිරීමට අපි කියනවා voiced questions කියලා. එහෙමනම් දැන් මතක තියාගන්න ඕන කාරණාව මොකක්ද? ඉංග්‍රීසි භාෂාවේ සාමාන්‍යයෙන් සෑම වාක්‍යයකම ස්වරූප 4ක් තියෙනවා. හෙවත් මායන් 4ක් තියෙනවා. මේ මායන් 4 හොඳටම දැනගෙන ඉන්න ඕනේ. ඒක දන්න කෙනෙකුට ඉංග්‍රීසි භාෂාවේ අපිට දක්නට ලැබෙන ප්‍රශ්න වර්ග 4 ඉගෙන ගන්න පුළුවන්. ඒ ප්‍රශ්න වර්ග 4යි වාක්‍යයක ස්වරූප 4යි. සරල භාෂාවෙන් මායන් 4යි අතරේ 100%ක සම්බන්ධකමක් තියෙනවා. මෙන්න මේක තමයි අද දවසේ මම මුලින්ම කිව්ව මෙතෙක් නොකියූ රහස කිව්වේ ඕක. ඒ වගේම මම අනිවාර්යෙන් දන්නවා ඔබ මීට පෙර කිසිම අවස්ථාවක මෙසේ ඉංග්‍රීසි ඉගෙනගෙන නැතුව ඇති. නමුත් ඔබට පැහැදිලිවම පේනවා ඇති මෙහි පැහැදිලි සත්‍යයක් පරම සත්‍යයක් සැඟවී තිබෙන බව. ඒ සත්‍ය තමයි ඔබට මං කියලා දුන්නේ. දැන් බලන්න එහෙමනම් verbal question එක WH questions නැවත බලන්න මේ පහලින් දකුණු පැත්ත පහලින් verbal questions WH questions හදාගත්තේ මොකෙන්ද? අර වාක්‍යයක ස්වරූප මායම් 4න් 3 සහ 4 භාවිතා කරලා. එවනම් පළවෙනි ස්වරූප දෙක 1 සහ 2 භාවිතා කරලා මොකක්ද හදාගත්ත ප්‍රශ්න විලාසය? 3 සහ 4 tag questions සහ voiced questions. දැන් පැහැදිලිවම තේරෙන්නේ නැද්ද? වාක්‍යයක ස්වරූප 4 the four forms of a sentence කියන පාඩමයි the four types of questions ප්‍රශ්න රටා 4 වර්ග 4 අපි එහෙම කිව්වොත් නිවැරදි ප්‍රශ්න වර්ග 4 කියන පාඩමයි 100% බද්ධ වූ පාඩම් කියලා තේරෙනව නේද? එහෙමනම් මෙන්න මේ ඇත්ත ඇති සැටියෙන් පැහැදිලි කර ඔප්පු කර පෙන්වීම තමයි මගේ ඒකායන අරමුණ. එහෙම ඉගෙනුවොත් තමයි අපිට පැහැදිලිවම තාර්කික අවබෝධයක් ඇති වෙන්නේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව. ඒ වගේම පූර්ණ විශ්වාසයක් ඇති වෙන්නේ. පූර්ණ විශ්වාසය ඇති වෙන සෑම මොහොතකදීම අපි ඒක විශ්වාස කරගෙන වැඩ කරන නිසා පැහැදිලිවම අපිට අපි බලාපොරොත්තු වෙන ඉලක්කය කරා යාමට හැකියාව ලැබෙනවා. එහෙමනම් ඒ අරමුණ ඉටු කර ගැනීමට ඔයාලට උදව් වීම තමයි මාගේ ඒකායන පරමාර්ථය. ඒකායන අරමුණ. ඒ නිසා ඔයාලා මේ ප්‍රයෝජන ගන්නවා වගේම අන් අයටත් මේ පිළිබඳව දැනුවත් කරමින් මේ පාඩම් මාලාවත් සමග දිගින් දිගටම මාත් එක්කම ඕගොල්ලෝ රැඳිලා ඉන්න ඕනි. යටින්ම තියෙන්නේ මොකද්ද? The four types of questions කියලා තියෙනවා. අංක 3 දාලා තියෙන්නේ අපි. The four types of questions. ප්‍රශ්න වර්ග
හතරනේ අපි අද සාකච්ඡා කළේ. ඉතින් ඕක කතා කරන්න නම් ওই නිර්මාණය ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම ඊට පෙර අපි ඉගෙනගෙන තියෙන්න ඕනේ මොකද්ද? අංක දෙකෙන් මම පෙන්නලා තියෙනවා. මොකද්ද? The four forms of a sentence. වාක්‍යයක ස්වරූප හතර අපි අනිවාර්යයෙන්ම අධ්‍යයනය කරලා තිබිය යුතුමයි කියලා දැන් පැහැදිලිව පේනව නේද? ඊටත් කලින් බලන්න. එකෙන් පෙන්නලා තියෙන්නේ මොකද්ද? tenses. කාල වේදය අනුව වාක්‍ය නිර්මාණය වන ආකාරය. active voice ක්‍රම 12යි, passive voice 8යි, මේකී සියල්ලම ක්‍රම 20යි. මේ එකතුව මනසේ ඉගෙනගෙන ඉන්න ඕනේ කියන එක ඔයාලට දැන් වැටහෙනව නේද? මොකද හේතුව වාක්‍ය නිර්මාණය කිරීමේ නීති පද්ධතිය තමයි අර tenses කියලා අපි උගන්වන්නේ. අපිට ඕන විදිහට වාක්‍ය නිර්මාණය කරන්න බෑනේ. පිළිගත්ත ලෝකේම පිළිගත්ත ඉංග්‍රීසි භාෂාවේ තිබෙන නීති පොදු නීති ගණනාවක් තියෙනවා. ඒ අතරින් මේ tenses පාඩමේදී අපිට මූලිකව අනිවාර්යයෙන්ම වැදගත් වන්නා වූ ඊටාම වටිනාම ව්‍යාකරණ කොටස ඉගෙනවෙනවා. ඉතින් ඒ tenses පාඩම පිළිබඳව පූර්ණ අවබෝධයක් තියන අය ඒ වාක්‍ය four forms වලට හරවන්න ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ අංක දෙකෙන් පෙන්නලා තියෙන්නේ. four forms සමග ඉගෙන ගන්න ඕනේ. four forms සමග ඉගෙන ගත්ත එයාට four types of questions ඉගෙන ගන්න ඉතාම පහසු වෙනවා. ඉතින් නැවතත් මුලින් ඉඳන් tenses හොඳට දන්නවා නම් ඒවා four forms වලට දාන්න දන්නවා නම් අංක දෙකෙන් පෙන්නලා තියෙනවා. අංක 3 four types of questions ගැන අවබෝධයක් තියෙනවා නම් එයාට හොඳට ඉංග්‍රීසි පුළුවන් කියන එක අහන්නත් දෙයක්ද. එහෙමනම් ඔයාලට මට ඕනේ උනේ මෙන්න මේ පරම සත්‍ය අවබෝධ කරලා ඔප්පු කරලා පෙන්වන්නට. ඒ අවබෝධය තියාගෙන ඕගොල්ලෝ දිගින් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න ඕනේ. මෙන්න මෙහෙම සියලු දේ තාර්කිකව පැහැදිලිව අවබෝධ කරගෙන පැහැදිලිව ඉගෙන ගනිමින් පැහැදිලිව අවබෝධ කරගනිමින් අපේ ගමන සාර්ථක කරගන්න ඕනේ. ඉතින් ඒ ඔබ ඉගෙන ගන්නා වූ සියලු කරුණු කාරණා තවත් කෙනෙකුට කියලා දෙන්න. කිසිසේත් අඩුවක් වෙන්නේ නැහැ. යහපතක්මයි සිද්ධ වෙන්නේ. ඒ අරමුණ ඇතුව තමයි මම මේ සේවය නොමිලේම ඔබ සැමට කරන්නේ. ඒ නිසා ඕගොල්ලෝ තවත් කෙනෙකුට ඒ විදිහට කියලා දෙන්න. ඒකෙන් ලොකු පිනක් සිද්ධ වෙනව නේද? ඇත්ත වශයෙන්ම ලොකු පිනක්, ඒ වගේම යහපත් අරමුණක් ඉටු කරගන්න පුළුවන් වෙනවා. අපි යහපත් කරන දේ කරනවා නම් නියත වශයෙන්ම අපිට ලැබෙන ප්‍රතිඵල යහපත්මයි. එහෙමනම් මේ ආරාධනාවත් සමගින් සුපුරුදු පරිදි අද తాවකාලිකව මම ඔබෙන් සමුගන්නවා යලිත් ඉක්මනින්ම වටිනා පාඩම් රසක් සමග හමු වීමේ බලාපොරොත්තු වෙන්න. එහෙනම් මෙතෙක් වේලා මට සවන් දුන්න මේ වීඩියෝ නරඹපු ඔබ සැමට ස්තුතිවන්ත වෙන ගමන් මම ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්, ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරමින් ආයුබෝවන්.